හරි. හරි ළමයි එතකොට අපි අන්තිමට නෙට්වර්කින් පාඩමේ IP තමා කර ඉන්න දැන් අපි IP වල අවසාන ටික මම අද කරන්න යන්නේ. එතකොට කරන්න අපිට IP වල ක්ලියර් කරගන්නට තියෙන අවසාන ටික ක්ලියර් කරගන්න යන්නේ අද. එතකොට අද ඒ ටික ඔක්කොම ක්ලියර් කරලා ඉවර වෙලා අපි මම තව රෙකෝඩඩ් ක්ලාස් එකකින් සම්පූර්ණයෙන්ම මේක ආයේ රිවයිස් ෂෝට් නෝට් එක වගේ රිවයිස් ෂෝට් නෝට් එකක් විදිහට ආයේ මම විස්තර කරලා ප්‍රශ්න ටිකක් කරලා ප්‍රශ්න ටිකක් හදලා ඉවර වෙලා ආයේ විභාග ප්‍රශ්න ටිකකුත් කරලා මේක ඉවරයක් කරලා දානවා. එතකොට කියන්නේ අද කරනවා අද ඔක්කොම ටික ක්ලියර් කරන්න තියෙන ටික ක්ලියර් කරලා තව ඉතුරු පොඩි දේවල් ටිකක් තියෙනවා මේකේ IP වල ඒ ටිකත් කරලා ඉවරලා ඔක්කොම ක්ලියර් කරලා ඉවරලා අද ඉවරයක් කරනවා. ඉවර කරලා ඉවර වෙලා තව ක්ලාස් එකකින් තව රෙකෝඩඩ් ක්ලාස් එකකින් රිවයිස් ෂෝට් නෝට් එකක් විදිහට අපි ආයෙ මතක් කරගෙන විභාග ප්‍රශ්න ටිකුත් කරලා ඉවරයක් කරනවා. කියන අදයි තව එකකුයි යනවා මේකේ. එතකොට මේක ඉවරයි. හරි. මේමයි දැන් තව දවසක් කරන්න අවශ්‍ය නැහැ. දැන් අද වුණා මට මේක කරලා දාන්න පුළුවන්. ක්ලියර් කරලා වෙලා ප්‍රශ්න ටිකුත් කරලා මේක නිකන් දමලා ගහන්න පුළුවන්. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. අපිට මේ IP කියන එක හරියට පුළුවන් කරගන්න ඕනනේ. දැන් අද මම සම්පූර්ණයෙන් තව ඉතුරු වෙච්ච පොඩි කොටස් ටිකුත් තියෙනවා. ඒ ටිකත් එක්ක තව අපි අන්තිමට කරපු අර සබ්නෙට් මාස්ක් කියන්නේ මොකද්ද ඇත්තටම මොකද්ද ඒකෙන් වෙන්නේ ඒකත් එක්ක හරියටම කොහොමද ගැටලු විසඳන්නේ ගණන් හදන්නේ කියන එක අද හරියටම බලන්න යනවා. හරි මොකද අපි සබ්නෙට් මාස්ක් එක යනු කුමක්ද ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් ටික මොනවාද ඒ ටික විතරයි අපි බැලුවේ. හරි එතකොට අපි ඒකත් එක්ක ගණන් හදන්නේ කොහොමද ඇත්තට මේකෙන් මොකද්ද වෙන්නේ කියලා බැලුවේ නෑ. අද ඒක බලන්න යන්නේ. ඒ ටික බලලා ඉවර වෙලා සමහර දේවල් ක්ලියර් කරගද්දි වෙලාව යනවා සහ මේ නිකන් දරබඩ ගාලා කරලා දාන්න ඉවරයක් කරන්න බෑ. මොකද ගණන් ටිකකුත් අපි හදන්න ඕනේ. ඒකයි අද අපි ඉතුරු පොඩි ඉතුරු වෙච්ච ඒවා ටික කරලා සබ්නෙට් මාස්ක් කියන එකත් එක්ක හරියට විසඳලා ඉවරලා ක්ලියර් කරගෙන අද ඉවරයක් කරලා දාලා ආයෙ වෙනම එකකින් මම රිවයිස් කරලා ඉවරලා ගණන් ටිකක් වෙනම හදාගෙන යන්න තීරණය කරේ ඒක. හරි. රයිට්. එතකොට අපි මේ වෙද්දි කරලා තියෙනවා IP වල 80%ක්ම ඉවර කරලා තියෙනවා. එතකොට IP ඇඩ්‍රස් එකක් කියන්නේ මොකද්ද? නෙට්වර්ක් එකක තියෙනවා කම්පියුටර්ස් ගොඩක්. කම්පියුටර් නෙට්වර්ක් එකක කම්පියුටර්ස් ගොඩක් තියෙනවා. එතකොට ඒ කම්පියුටර්ස් ගොඩෙන් එක කම්පියුටර් එක අනන්‍යව හඳුනා ගන්න අපිට දෙන්න වෙනවා ඇඩ්‍රස් එක. හරි. එතකොට අපි ඒකට කියන හොස්ට් එක කියලා. හරි. එතකොට එක කම්පියුටර් එකට අපි හොස්ට් එකක් කම්පියුටර් 4ක් නම් හොස්ට් 4යි. එතකොට ඒ හොස්ට් 4ට වෙනම යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් විදිහට ඇඩ්‍රස් 4ක් දෙන්න වෙනවා. මොකද කම්පියුටර් නෙට්වර්ක් එකක් සෑදීමේ අරමුණ තමයි මොකක් හරි ප්‍රධාන කම්පියුටර් එකක් ප්‍රධාන සර්වර් එකක් තුලින් අර ජාලය තුලට ඩේටා යවලා ඒ ඩේටා පොදුවේ තබා ගැනීම. එතකොට ඩේටා යවන්න අපිට එයාව ඉස්සලා හඳුනා ගන්න වෙනවා. ලියුමක් යවන්න ගෙදර ඇඩ්‍රස් එකට වෙනම යවන්න. ඒ වගේ ඩේටා පැකට් ටික යවන්න වෙනම කම්පියුටර් එක ඉස්සලාම වෙනම හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකටයි අපි IP ඇඩ්‍රස් එකක් එක් කම්පියුටර්ස් වලට නියම කරලා තියෙන්නේ. මේ මතක් කරේමයි මේ අද කරනේව නෙමෙයි මේ මතක් කරනේව. එතකොට IP address IP version 4 කියලා දෙනවා IP version 6 කියලා දෙනවා. IP version 4 එකක bit 32යි දිග IP version 6 එකක bits 128යි address එකේ දිග. හරි. එතකොට අපි IP version 6 ගැන වැඩි අපි කතා කරන්නේ නැහැ. අපි IP version 4 එකත් එක්ක තමයි මේ කරුණු කාරණා කතා කරලා ගැටලු විසඳන්න යන්නේ.
එතකොට IP version 4 address එකක් ගත්තාම bit 32ක් දිගයි. එතකොට bit 32 bit 8 set 4කින් 8 වරක් 4 32යි. එතකොට මේ bit 8 set එකට අපි කිව්වා octet එකක් කියලා. හරි. එතකොට මේ මම මතක් කරන් යනවා වගේ මොකද මතක් කරගෙන යන්න. right. එතකොට IP version 4 bit 32යි octet 4යි. right. එතකොට අපි IP address එක නිරූපණය කරන්නේ ඩෙසිමල් වලින්. හරි. dotted decimal type එක කියලා අපි කියනවා. හරි. 30 ආකාරය. එතකොට ඩෙසිමල් වලින් තමයි අපි නිරූපණය කරන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න සංඛ්‍යා වලින් තමයි අපි නිරූපණය කරන්නේ. හැබැයි IP address computer එක ඇතුළේදී කොහොමද ගමන් කරන්නේ? අපි දන්නවා CPU එකට තේරෙන්නේ machine language එක විතරයි. ඒ කියන්නේ binary වලින්. ඒ කියන්නේ IP address එකක් ආකාර දෙකකට තියෙන්න පුළුවන්. ඒක තමයි ඩෙසිමල් ආකාරය, එකක් බයිනරි ආකාරය. එතකොට ද්විමය ආකාරය, දශමය ආකාරය. හරි දශමය ආකාරයෙන් තමයි සාමාන්‍ය ස්ටිකර් එකක් අලවනවා නම් අලවන්නේ. ඒ කියන්නේ බාහිරට නිරූපණය කරන්නේ IP address එක. හැබැයි පරිගණකය තුල ඒක වැඩ කරන්නේ ද්විමය ආකාරයට අපි දන්නවා. එතකොට ඊළඟට IP address එකක් ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි network part එක අනිත් එක host part එක. network part එක කියන්නේ ජාලය හඳුනා ගැනීමේ කොටස. host part එක කියන්නේ ඒකේ ධාරකය හඳුනා ගැනීමේ කොටස. අපි කියනවා network ID host ID කියන අපිට තියෙන ID එක වගේ තමයි. network ID host ID. එතකොට address එකක් ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ ඇඩ්‍රස් එක අයිති ජාලය මොකක්ද? ඒ ඇඩ්‍රස් එකකින් නිරූපණය වෙන හොස්ට් එක මොකක්ද? හරි හොස්ට් එක කියන්නේ කම්පියුටර් එකට තමයි අපි හොස්ට් එක කියන්නේ. හරි. එතකොට ඊළඟට අපි IP address අපි ජාල පන්ති වලට බෙදීමක් කරා. එතකොට ජාල පන්ති පහක් තියෙනවා A B C D E කියලා. එතකොට D පන්තිය සහ E පන්තිය මොනකටද? පර්යේෂණ කටයුතු වගේ ඒ වගේ කියන්නේ ජාලකරණයේදී අපි පෞද්ගලික භාවිතයට නෙවෙයි එතනින් එහාට ගිහලා පර්යේෂණ කටයුතු සහ පෞද්ගලික භාවිතයට නොගන්න IP addresses ටික තමයි ඔය D සහ E කියන පන්තිවල තියෙන. එතකොට ABC කියන පන්ති වල තියෙන addresses තමයි අපි භාවිතයට ගන්නෙ. එතකොට මොකද්ද පන්ති වලට බෙදන්නේ ඇවිල්ලා IP version 4 addresses පන්ති වලට බෙදන්නේ මොන octet එකද? first octet එක. එතකොට octet 4කින් තමයි ඇඩ්‍රස් එකක් හැදෙන්නේ. අපි දන්න ෆස්ට් ඔක්ටට් එකෙන් තමයි අපි හඳුනගන්නේ මොන පන්තියද මේ ඇඩ්‍රස් එක කියලා. එතකොට ෆස්ට් ඔක්ටට් එක 0 සිට 126 දක්වා නම් අපි හඳුනා ගන්නවා මේකේ A පන්ති ඇඩ්‍රස් එකක් කියලා. 127 අපි පන්තියකට ගන්න නැහැ. 127 අපි ගන්නවා ලූප් බෑක් ඇඩ්‍රස් එකක් කියලා. 128 ඉඳන් 191 දක්වා නම් තියෙන ෆස්ට් ඔක්ටට් එකේ අගය අපි දන්නවා B පන්තිය වැලියු එකක් කියලා. 192 ඉඳන් 223 වෙනකන් C පන්තිය, 224 ඉඳන් 239 වෙනකන් D පන්තියේ, 240 ඉඳන් 254 දක්වා 255 දක්වා E පන්ති. දැන් මෙහෙමයි. දැන් 0යි 255යි සමහර අය ගන්නෙ නැහැ. ඒක ගත්තා කියලා ඔයගොල්ලන්ට ඒක වැරදි වෙන්නෙත් නැහැ. හරි. ඔයගොල්ලන්ට වැරද්දක් කියලා හඳුනාගන්නේ නැහැ. ඒක සමහර විට නෙට්වර්කින් අර ඩීප් තියරි වල 0යි 255 ගන්නේ නැහැ. ගත්තා කියලා ඔයගොල්ලන්ට වැරද්දක් වෙන්නේ නැහැ. හරි. එතකොට අපි පන්ති අනුවම තමයි බෙදුවේ. එතකොට පන්ති අනුව අර ඇඩ්‍රස් එකක් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා අපි කියවනේ. ඒ කියන්නේ නෙට්වර්ක් පාර්ට් එකයි හොස්ට් පාර්ට් එකයි. ඒ කියන්නේ ඇඩ්‍රස් එක බලලා ඉවර වෙලා අපිට අඳුර ගන්න ඕනේ මේ ඇඩ්‍රස් එක අයිති ජාලය මොකද්ද කියලා. ඒක අඳුරගන්නේ නෙට්වර්ක් ID එකෙන්. මේ ඇඩ්‍රස් එක අයිති කම්පියුටර් එක මොකද්ද, හොස්ට් එක මොකද්ද කියලා අඳුරගන්න හොස්ට් ID. එතකොට A පන්ති ඇඩ්‍රස් එකක් නම්
නෙට්වර්ක් බිට් කීයද? නෙට්වර්ක් බිට් 8කින් මුල් නෙට්වර්ක් බිට් 8න් තමයි නෙට්වර්ක් ID එක අපි අරගන්නේ. ඒ කියන්නේ ඒ පන්ති ඇඩ්‍රස් එකක් නම් මුල් ඔක්ටට් එක නෙට්වර්ක් බිට් නෙට්වර්ක් ID එක විදිහට ගන්නවා. ඉතුරු ඔක්ටට්ස් ටික host ID එක විදිහට ගන්නවා. B පන්තියේ ඇඩ්‍රස් එකක් නම් B පන්තිට අදාළ ඇඩ්‍රස් එකක් නම් ෆස්ට් ඔක්ටට් දෙක නෙට්වර්ක් ID එක විදිහට ගන්නවා. ඉතුරු ඔක්ටට්ස් දෙක host ID එක විදිහට ගන්නවා. right. එතකොට C පන්තියේ අදාළ ඇඩ්‍රස් එකක් නම් ෆස්ට් ඔක්ටට්ස් 3 නෙට්වර්ක් ID එක විදිහට ගන්නවා. ඉතිරි වෙන ඔක්ටට් එක host ID එක විදිහට ගන්නවා. හරි. එතකොට ඒකේ රටාවක් තියෙන හින්දා කටපාඩම් කරන්න දෙයක් නැහැ. හරිම ලේසි මතක තියාගන්න. දැන් මේව මතක් කරන්නේ ඔය මම අන්තිම රෙකෝඩඩ් ක්ලාස් දෙකේදී ඔයගොල්ලෝ ඒවා ඔක්කොම බලලා ඉවරලා මේ වෙද්දි නෝට්ස් ලියාගෙන තියෙන ලස්සනට. හරි. එතකොට ඇත්තට මේ දෙක බලලා නැත්නම් මේක බලන්න එපා. හරි. මේ දෙක බලලා ඉන්න අනිවාර්යයෙන්. හරි. මේ දෙක බලලා ඉන්න මේ අවංකව වැඩේ කරන්න. දැන් සමහර කට්ටිය මම අහනකම බලලා තිබ්බෙත් නැහනේ. එතකොට සමහර අය භාගයට බලලා තිබ්බේ. එතකොට එහෙම කරන්න එපා. අවංකව වැඩේ කරන්න. කියන්නේ බලුවේ නැතත් කමන්නේ ඒක මට කියලා බ්ලොක් කරන්න කලින් කොහොම හරි බලන්න ඒක. හරි බ්ලොක් කරන්න කලින් කොහොම හරි බලන්න. ඊළඟ වීඩියෝ එක දාන්නකම් ඉන්න එපා කලින් එක බලන්න. කලින් එක බලලා ඉවරයක් කරලා දාන්න. මොකද පැය එකමාරක් වගේ වීඩියෝ එක තියෙන්නේ. ඔක්කොම ලියන්න නෝට් ලියන්නත් ඔක්කොමත් එක පැය දෙකමාරක් 3ක් විතර ඇයි තේරුම් ගන්නත් එක එච්චරයි. පැය දෙක 3ක් වෙන් කරගන්න පුළුවන් දවස් දෙක 3ක් ඇතුළත. ඒක නිසා අවංකව වැඩේ කරන්න. මේ වීඩියෝ එකක් දාපුවම ඒක බලලා ඉවරයක් කරලා දාන්න. හරි. එතකොට ඒතර මේ කලින් දාපු රෙකෝඩඩ් ක්ලාස් මේ IP වල කලින් මේ වෙද්දි වීඩියෝස් ටිකක් තියෙනවා. මේ තුන්වෙනි එක. ඒ කලින් දෙක බලලා නැත්තම් දැනටත් බලලා නැත්තම් කියලා මම බ්ලොක් කරලා නම් තියෙන්නේ. මම ඒක අන්බ්ලොක් කරලා දෙන්න. කොහොමද බලන්න. බලලා නෝට් ටික කම්ප්ලීට් කරගන්න. මේක හරියට අදහස ගන්න. හරි. හරියට වැඩේ කරගන්න. හැමදාම කියනවා වගේ A level fail වුණොත් ඔයගොල්ලන් ගොඩක් දේවල් ඔයගොල්ලෝ ගොඩක් තැන් වලදී fail වෙයි, හිර වෙයි. පැකිලීමට ලක් වෙන්න වෙයි. right. එතකොට මොකක් කියේ හිටියේ අර රටාවක් වගේ තියෙන නිසා අපිට හරියට මතක ලියා ගන්න ලේසියි. මොකද්ද? A පන්තියට අදාළ ඇඩ්‍රස් එකක් නම් නෙට්වර්ක් ID එක විදිහට ගන්නේ පළවෙනි ඔක්ටට් එක. B පන්තිය නම් පළවෙනි ඔක්ටට්ස් දෙක. C පන්තිය නම් පළවෙනි ඔක්ටට්ස් 3. නෙට්වර්ක් ID එක විදිහට ගන්න. A පන්තියේ ඇඩ්‍රස් එකක් නම් host ID එක විදිහට ගන්නේ අන්තිම ඔක්ටට්ස් 3. B පන්තියේ ඇඩ්‍රස් එකක් නම් host ID එක විදිහට ගන්නේ අන්තිම ඔක්ටට්ස් 2. C පන්තියේ ඇඩ්‍රස් එකක් නම් host ID එක විදිහට ගන්නේ අන්තිම ඔක්ටට් 1. රටාවක් යනවා. හරි. එතකොට අර අපි ගන්න නෙට්වර්ක් ID එක තියෙන්නේ නෙට්වර්ක් ID එකේ තියෙන බිට්ස් ටික කිසිම වෙලාවක වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ නෙට්වර්ක් ID එක ස්ථිරයි. මොකද ඒක ජාලයේ හඳුනා ගැනීමේ අංකයෙන් ජාලය හඳුනා ගැනීමේ අංකය වෙනස් කරන්න බෑ. හැබැයි අර host part එක තියෙන host part එක වෙනස් කර කර තමයි පරිගණක වලට පවරන්නේ. ඒක අපි ඉගෙන ගත්තා. හරි. නෙට්වර්ක් ID එක කියන්නේ සමස්ත ජාලය හඳුනා ගැනීමේ අංකය. ඒක වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අර host part එක තියෙන host part එක වෙනස් කර කර තමයි පරිගණව ජාලය තුල පරිගණක හතරක් තියෙනවනේ. මේ පරිගණක හතරට ඒ අර host part එක වෙනස් කර කර ඇඩ්‍රස් එකක් පවරනවා. හරි. ඇඩ්‍රස් එකක් පවරනවා. දැන් උදාහරණයක් විදිහට ගණේ මුල්ල නගරයේ අදාළ බොල්ලත උපනගරයට අදාළ පොඩි ගමක ගෙවල් ටිකක් තියෙනවා නම් අර ගණේ මුල්ල කියන එක වෙනස් වෙන්නේ නැහැ ඇඩ්‍රස් එකේනේ. බොල්ලත කියන කොටස වෙනස් වෙන්නේ නැහැ නේ ඇඩ්‍රස් එකේ. අර ඉතුරු ටික තමයි වෙනස් වෙන්නේ. 24B 24C ඔහොම ගෙවල් වල ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. අන්න ඒ වගේ IP ඇඩ්‍රස් එකක් ගත්තයින් පස්සේ ජාලයක් තුල නම් ඒ ජාලයට අදාළ ජාලය හඳුනා ගැනීමේ අංකය වෙනස් වෙන්නේ නේ. නෙට්වර්ක් ID එක වෙනස් වෙන්නේ නැහැ. අර host part එක අන්තිමට තියෙන host part එක ඒ පන්තියට අනුව තියෙන host part එක වෙනස් කර කර තමයි කම්පියුටර්ස් වලට පැවරීමක් කරන්නේ. හරි. එතකොට ඊළඟට අපි ඉගෙන ගත්තා ජාලයක් ඕනෑම අවස්ථාවක උපජාලකරණයකට ලක් වෙන්න පුළුවන්. උපජාලකරණයකට ලක් වෙන්න පුළුවන්. උපජාලකරණය කියන්නේ මොකද්ද? පරිගණක 20ක් තියෙන
ජාලයක් නම් අපිට පුළුවන් පරිගණක 20 කුඩා 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 කොටස් හතරකට වගේ කඩා ගන්න. ඒ කියන්නේ පරිගණක පහ 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 වගේ කඩා ගන්න. එතකොට පරිගණක උපජාල හතරක්. අර පරිගණක 20 ජාලයම තමයි තියෙන්නේ. ඒ ජාලය තුලට දැන් අපි උපජාලකරණය කරොත් උපජාල හතරක් තියෙනවා. අන්න ඒ විදිහට. ඇයි උපජාලකරණය කරන්න හේතුව මොකද්ද? අර ලොකු ජාලයක් දිහා එකපාර බලලා ඒක මැනේජ් කරනවට වඩා උපජාලකරණය කරගත්තන් පස්සේ පොඩි පොඩි ඛණ්ඩනය කරගත්තන් පස්සේ ඕන දෙයක් අපිට කළමනාකරණය කරන්න ලේසියි. අන්න ඒක නිසා අපි උපජාලකරණය ගොඩක්ම කරන්නේ. එතකොට උපජාලකරණයේදී අර අපි කලින් කියවනේ නෙට්වර්ක් පාර්ට් එකක් තියෙනවා හොස්ට් පාර්ට් එකක් තියෙනවා. නෙට්වර්ක් ID එකෙන් කරන්නේ ජාලය හඳුනා ගන්න එක. හොස්ට් ID එකෙන් කරන්නේ පරිගණකය හඳුනා ගන්න එක. හොස්ට් එක හඳුනා ගන්න එක. ඒ හොස්ට් ID කියන එකෙන් තමයි මොකද්ද අපි පරිගණකයේ හොස්ට් එක හඳුනා ගන්න. එතකොට අර ඒ හොස්ට් පාර්ට් එක වෙනස් කර කර තමයි පරිගණකයකට ඇඩ්‍රස් එකක් පවරන්නේ. හරි. අපි දැන් උපජාලකරණය කරායින් පස්සේ මොකද වෙන්නේ? අර ජාලය හඳුනා ගැනීමේ අංකයට අමතරව ඒ ජාලය තුල තියෙන මොන උපජාලය තුලද මේ හොස්ට් එක තියෙන්නේ කියලා හඳුනා ගන්න උපජාලාංකයකුත් තියෙනවා. හරි උපජාලාංකයකුත් තියෙනවා. එතකොට දැන් මෙන්න තියෙනවා නෙට්වර්ක් පාර්ට් එක මෙන්න තියෙනවා හොස්ට් පාර්ට් එක. හරි මේකෙන් තමයි නෙට්වර්ක් පාර්ට් එකෙන් තමයි ජාලය හඳුනා ගන්න. දැන් මේක උපජාලකරණයකට ලක් වුණොත් මොකද වෙන්නේ? මේ නෙට්වර්ක් පාර්ට් එක මේ විදිහටම තියෙද්දිම මේ හොස්ට් පාර්ට් එකෙන් යම් කිසි කොටසක් ගන්නවා මොකටද? සබ් නෙට්වර්ක් එක හඳුනා ගන්න. මේකෙන් කොහොමද නෙට්වර්ක් එක හඳුනාගන්නේ? මේ නෙට්වර්ක් එක ඇතුලේ මොන සබ් නෙට්වර්ක් එක ඇතුලේ තියෙන හොස්ට් එකද කියලා හඳුනා ගන්නත් එපේ. උපජාලකරණය කරොත්. ඒක නිසා නෙට්වර්ක් එක ඇතුලේ තියෙන මොන සබ් නෙට්වර්ක් එකද කියලා හඳුනා ගන්න තමයි මේ කෑල්ල අපි මේ පාර්ට් එක භාවිතා කරන්නේ. එතකොට මේ පාර්ට් එක ඇලොකේට් කරගන්නේ මේ පාර්ට් එක වෙන් කරගන්නේ මේ හොස්ට් පාර්ට් එකම තමයි. ඒතකොට හොස්ට් පාර්ට් එක අඩුවීමකට ලක් වෙනවා. හරි. එතකොට හොස්ට් පාර්ට් එක නැවත දෙකට බෙදෙනවා. එතකොට හොස්ට් පාර්ට් එකේ බිට් 8ක් තිබ්බනම් බිට් 8 මෙයා බිට් 3ක් ගත්තොත් මෙයාට ඉතුරු වෙන්නේ බිට් 5යි. තේරුණානේ? අන්න ඒ විදිහට. හරි. එතකොට මේ විදිහට උපජාලකරණයේදී අර මෙන්න මේකත් මේ අපි නෙට්වර්ක් පාර්ට් එක හොස්ට් පාර්ට් එක කියපු එකත් වෙනසකට ලක් වෙනවා. right. එතකොට right. එතකොට උපජාලකරණය කියන්නේ ඕකට. හරි දැන් අපි කරපුවා මතක් කිරීමක් තමයි මම කරේ. හරිද? එතකොට ඊළඟට ඔන්න දැන් අද කොටස පටන් ගන්නයි යන්නේ. ඒත් අන්තිමටම අපි කරපු තැනකින් තමයි අද කොටස මම පටන් ගන්න යන්නේ. දැන් අපි කතා කරා නෙට්වර්ක් එකක් ගත්තොත් 192යි 16යි 5යි බිංදුව. හරි. නෙට්වර්ක් එකක් තියෙනවා. ඔන්න හොස්ට් තියෙනවා. හොස්ට් හතරක් තියෙනවා මේ නෙට්වර්ක් එක. එතකොට මේ නෙට්වර්ක් එකට අදාළව IP ඇඩ්‍රස් පවරීම පිණිස අපිට ලැබෙන්නේ මෙන්න මේ ඇඩ්‍රස් කාණ්ඩය. එතකොට මේ ඇඩ්‍රස් එක ගත්තොත් අපි කතා කරා මේ අද කරන එක නෙමෙයි තාමත් අපි කලින් කතා කරා මොකද්ද මේකෙදි හොස්ට් පාර්ට් එක කියන්නේ වෙනස් කරන්න පුළුවන් බිට්ස් ටික අවමය අපි කියනවා ඒක ජාල ලිපිනය කියලා කිව්වා. හරි මොකද ඉස්සෙල්ලාම හරි ඔන්න බලන්න පැහැදිලිව බලන්න ඉස්සෙල්ලාම කොහොමත් අපි ඇඩ්‍රස් එක අයිති පන්ති හඳුනා ගන්න ඕනේ. පන්ති හඳුනාගන්නේ ෆස්ට් ඔක්ටට් එකේ. ෆස්ට් ඔක්ටට් එක 192. 192 අපි දන්නවා මේක C පන්තියටයි අදාළ.
මොකේටද C පන්තියටයි අදාළ C පන්තියටයි අදාළ C පන්තියට නම් අදාළ ළමයි අපි දන්නවා මේකේ නෙට්වර්ක් පාර්ට් එක හොස්ට් පාර්ට් එක කඩා ගන්න පුළුවන් C පන්තිය කියන්නේ මොනවාද මුල් ඔක්ටට්ස් 3 තමයි නෙට්වර්ක් පාර්ට් එක වෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ ඔක්ටට්ස් 3 එතකොට ඉතුරු කොටස හොස්ට් පාර්ට් එක හොස්ට් පාර්ට් එක මොකද කරන්න පුළුවන් කිව්වා අපි වෙනස් කරන්න පුළුවන් හොස්ට් පාර්ට් එක වෙනස් කර කර තමයි හොස්ට් වලට ඇඩ්‍රස් දෙනවා කිව්වේ එතකොට එහෙනම් මේ හොස්ට් පාර්ට් එක වෙනස් කර කර තමයි මෙන්න මේ කම්පියුටර්ස් හතරට ඇඩ්‍රස් හතරක් දෙන්න පුළුවන් හරි මේක එක කරලා කම්පියුටර් එකට දෙන්න පුළුවන් මේක දෙක කරලා මේකට මේක තුන කරලා මේකට මේ කොටස හතර කරලා මේ කම්පියුටර් එකට මේ හොස්ට් එකට අන්න ඔය විදිහට දෙන්න පුළුවන් හැබැයි කීරෝ මේ ඔක්ටට්ස් තුනේ තියනවා කියන්නේ වෙනස් කරන්න බෑ මොකද ඒක නෙට්වර්ක් ID එක විදිහටයි අපි පාවිච්චි කරන්නේ. දැන් අපි මම කිව්වේ මේ හොස්ට් පාර්ට් එකේ බිට්ස් අවමය අපි ගන්නවා කිව්වා නෙට්වර්ක් ඇඩ්‍රස් එක විදිහට. ජාල ලිපිනය විදිහට. මේ ජාලයේම ජාල ලිපිනය විදිහට. ඒතකොට මේක තමයි ජාල ලිපිනය. මේක තමයි බිඳුව තමයි ජාල ලිපිනය. එතකොට මේ හොස්ට් පාර්ට් එකේ උපරිමය ගත්තොත් එතකොට මේ ඔක්ටට් එකේ උපරිමය යන්න පුළුවන් කීයද 0.255 නේ. එතකොට ඒ කියන්නේ 192යි 16යි 5යි මේකේ උපරිමය තමයි 255. එතකොට උපරිමය හොස්ට් පාර්ට් එක උපරිමය විදිහට අරගෙන හැදෙන ඇඩ්‍රස් එක තමයි මොනවාගේ ඇඩ්‍රස් එකද කිව්වේ අපි විකාශන ලිපිනය කිව්වේ. මේ ජාලයේ විකාශන ලිපිනය. එතකොට මේ තියෙන්නේ මොකද්ද? නෙට්වර්ක් ඇඩ්‍රස් එක. මේ තියෙන්නේ මොකද්ද? බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. මොකද්ද? ජාල ලිපිනය සහ විකාශන ලිපිනය. හරි. එතකොට මොකද්ද දැන් වෙන්නේ? අපිට ජාලයක් වෙනුවෙන් ලැබෙන IP ඇඩ්‍රස් කාණ්ඩේ අපිට දැන් හැම වෙලේම මතක තියෙන්න ඕනේ ඇඩ්‍රස් දෙකක් අපිට හොස්ට් වෙනුවෙන් පාවිච්චි කරන්න බෑ. මොකද්ද? නෙට්වර්ක් ඇඩ්‍රස් එක සහ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක හොස්ට් එකකට පවරන්න බෑ. කම්පියුටර් එකකට පවරන්න බෑ. ඒ අතර තියෙන ඕන ඇඩ්‍රස් එකක් කම්පියුටර් එකට පවරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ ඇඩ්‍රස් එක දැන් මේ බිඳුව කියන ඇඩ්‍රස් එක මේ හොස්ට් එකකට පවරන්න බෑ. 255 කියන ඇඩ්‍රස් එකත් අපිට හොස්ට් එකකට පවරන්න බෑ. ඒ අතර තියෙන ඕනම ඇඩ්‍රස් එකක් හොස්ට් එකට පවරන්න පුළුවන් 192.16.5.1 192.16.5.2 192.16.5.4 192.16.5.5 192.16.5.6 ඔන්න වගේ ඕම කියලා 192.16.5.251 192.16.5.252 192.16.5.253 192.16.5.254 පවරන්න පුළුවන් හොස්ට් එක 192.16.5.255 කියන මේ ඇඩ්‍රස් එක පවරන්න බෑ මොකද ඒක තමයි මේ ජාලය තුළ මොකද්ද බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක විකාශන ලිපිනය එතකොට ඔකත් අපි කතා කරා කලින් වීඩියෝස් දෙකකින් එකක එතකොට මම කිව්වා දැන් මේ ජාලයට ඩේටා ලැබෙනවා නම් මේ ජාලයට ඩේටා යවන කෙනා විසින් මේ ජාලය හඳුනා ගන්න භාවිතා කරනවා කිව්වා තව ලිපිනයක්. එහෙම තමයි මම කිව්වේ. හඳුනා ගන්න භාවිතා කරනවා කියලා තමයි මම කිව්වේ. ඔයාලට පැටලෙන්නේ නැති වෙන එක. ගැන අද තමයි හරියටම බලන්නේ. මොකක්ද ඒ ලිපිනේ? ඒ ලිපිනේ තමයි සබ්නෙට් මාස්ක් එක. මොකද්ද? සබ්නෙට් මාස්ක් එක. හරි? සබ්නෙට් මාස්ක් එක. සිංහලෙන් කිව්වොත් උපජාල ආවරණය. මොකක්ද වෙනවා දැන් කිව්වේ මේක අපි ලියත් ගත්තා. මේ ජාලයට මොන හරි data packets ටිකක් යවනවා නම් කවුරු හරි මේ ජාලය හඳුනාගන්නේ මේ සබ්නෙට් මාස්ක් එකෙන්. සබ්නෙට් මාස්ක් එක කියන්නේ IP ඇඩ්‍රස් එක වගේම ඇඩ්‍රස් එකක්. ඒ ඇඩ්‍රස් එක මගින් තමයි හඳුනා ගන්නවා කියන්නේ. ඇත්තට මේ හඳුනා ගැනීම කොහොමද කරන්නේ? ඇත්තට මේ ඇඩ්‍රස් එකේ මොකද්ද වෙන්නේ කියලා අද බලන්න.
එතකොට අන්න එහෙම හඳුනාගත්තායින් පස්සේ මේ ජාලය වෙත ලැබෙන data packets ටික අරගන්නේ කවුද? මෙන්න මේ network address එක. එහෙම අරගත්ත data packets ටික වෙන වෙනම මේ host වලට ලබා දෙන්නේ කවුද? අර ලියුම් කාර්යය වගේ තැපැල් මේ ලියුම් බෙදන්නා වගේ මේ host වලට ලැබෙන data packets ටික බෙදන්නේ කවුද? මේ broadcast address එක. ඒ කියන්නේ මේ විශේෂ ඇඩ්‍රස් වලට පැවරිච්ච ඩියුටි එකක් තියෙනවා. ඒගොල්ලන්ට කරන්න වැඩක් තියෙනවා. ඒකයි ඒගොල්ලොන්ව මේ කම්පියුටර්ස් වලට පවරන්න බෑ කිව්වේ. තේරුණා? මේ ඇඩ්‍රස් එක කම්පියුටර්ස් වලට පවරන්න බෑනේ හොස්ට් වලට පවරන්න බෑ. මේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක හොස්ට් වලට පවරන්න බෑ. ওই දෙක අතර තියෙන ඇඩ්‍රස් එක ඕන එකක් කරගන්න පුළුවන් මේ හොස්ට් වලට පවරගෙන. මේ දෙක පවරන්න බෑ කිව්වයි ඒ දෙන්නට කරන්න වැඩක් තියෙනවා. සබ්නෙට් මාස්ක් එක කියලා ඇඩ්‍රස් එකකුත් තියෙනවා එයාට කරන්න වැඩක් තියෙනවා. එතකොට කවුරු හරි දැන් මේ ජාලය වෙතට data packets එවනවා නම් උපජාල ආවරණය සබ්නෙට් මාස්ක්ෙන් තමයි මේ ජාලය හඳුනා ගන්න. ඇත්තටම හඳුනා ගැනීමට අමතරව හරියට මොකද්ද මේ සබ්නෙට් මාස්ක් එකෙන් කරන්න කියලා අපි අද බලනවා. දැනට නිකන් හිතා ගන්න මේ තමයි හඳුනගන්න. හරි. හඳුනා ගැනීමක් තමයි ඇත්තටම කරන්නේ. ඒක හඳුනා ගැනීම හරියටම පොයින්ට් එකටම කියවුණුව කොහොමද කරන්න කියලා අපි අද බලමු. එතකොට එහෙම හඳුනාගත්තාන් පස්සේ data packets ටික මේ ලැබෙන ටික අරගන්නේ කවුද මේ network address එකෙන්? එයාට ගියාගේ duty එක ඒක තමයි. එයා විසින් අරගත්ත data packets ටික මේ host වලට බෙදා හැරීමක් කරන්නේ මේ broadcast address. අන්න ඒ විදිහට ඔයගොල්ලෝ මතක තියාගන්න. අන්න ඒ දෙන්නාට duty එකක් තියෙනවා කියලා. right? එතකොට දැන් මේ networking කියන්නේ ඇත්තටම මේ අවුරුදු 4ක විතර ඩිග්‍රී එකක් තියෙන skill එකක්. ඒකට මේවා ගැන ඇත්තටම අපි ඩීප්ලි කතා කරොත් මේවල අපි මේ දෙන අර්ථකථනය වෙනස් වෙන්න පුළුවන්. හරි ඩීප් එකටම කතා කරොත් පොයින්ට් එකටම කතා කරොත්. එතකොට අපිට එහෙම කතා කරන්න බෑ ඔයගොල්ලන්ගේ සිලබස් එකට අනුව සහ ඔයගොල්ලන්ගේ මට්ටම අනුව. ඒක නිසා මේ දෙන අර්ථකථනයන් මේ දෙන ඩෙෆිනිෂන්ස් ඩීප් එකටම කතා කරොත් පොඩි තැන් වලදී වෙනස් වෙනවා. තම එක් ආකාරයට වෙනස් වෙන්න පුළුවන්. අර මම කිව්වේ සමහරලාට ඔක්ටට්ස් වල මේ මොකද්ද පන්ති බෙදද්දී අපි බිඳුව ගන්න නැතුව ඉන්න සමහර අය බිඳුව ගන්නවා. 255 ගන්න නැතුව ඉන්න සමහර අය 255 ගන්නවා. අන්න ඒ වගේ තැන්. මේ වගේ මේ අර්ථකථන වලත් එහෙම. හරි. එතකොට ඔයගොල්ලෝ කවදා නෙට්වර්කින් ඩිග්‍රී එක නෙට්වර්කින් ෆීල්ඩ් එකේ යන්න ඉන්නවනම් ඔයගොල්ලන්ට පුළුවන් මේවල හරීම අර්ථකථන අඳුරගෙන නෙට්වර්කින් වල ඉස්සරහටම යන්න හරියට මේක හොඳ ෆීල්ඩ් එකක් මේකත්. හරි. රයිට්. එතකොට අන්න ඔතන දැන් මේ ටිකත් අපි බැලුවා. හරි මේ ටිකත් බැලුවා. මතක් කිරීමක් කරේ. network address එක broadcast address එක. හරි. එතකොට අපිට ලැබෙන IP version 4 address එකක් මගින් හදන්න පුළුවන් සත්කාරකයන් ගණන ඇහුවොත්. සත්කාරකයන් ගණන ඇහුවොත්. කියන්නේ host ගණන අපිට ඒ කාණ්ඩයට අනුව පවරන්න පුළුවන් host ගණන. හරි හදන්න පුළුවන් host ගණන ඇහුවොත් දෙකක් අඩු වෙනවනේ. ඇයි? මේකෙන් host එකක් හදන්න බෑ මේකෙන් host එකක් හදන්න බෑ. ඒතර මේ දෙක අඩු වෙන හින්දා දෙකම වෙලෙම දෙකක් අඩුවෙන් තමයි අපිට ගණනය කිරීම වලට ගන්න වෙන්නේ. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. හරි ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. right. එතකොට දැන් අපි සබ්නෙට් මාස්ක් එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. හරි. සබ්නෙට් මාස්ක් එකෙන් ඇත්තට වෙන්නේ මොකද්ද කියලා බලමු. හරි. අපි ඉගෙන ගත්තා දැන් මේකත් අපි ඉගෙන ගත්තා මේකත් අදාළුත් දෙයක් නෙමෙයි අපි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් තුනක් ඉගෙන ගත්තා මොකක්ද ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් තුන මතක තියාගන්න ලේසිම විදිය මොකක්ද දන්නවද අපි ඒකත් කිව්වා දැන් A පන්ති ඇඩ්‍රස් එකක් නම් A පන්තියට අදාළ ඇඩ්‍රස් එකක් නම් A පන්තියට අදාළ ඇඩ්‍රස් එකක් නම් නෙට්වර්ක් පාර්ට් එක කිව්වේ පළවෙනි ඔක්ටට් එක. ඉතුරු ඔක්ටට් තුනම මොනවාද? host. එතකොට
B පන්තියට අදාළ ඇඩ්‍රස් එකක් නම් නෙට්වර්ක් පාර්ට් එක කිව්වේ. ජාලය හඳුනා ගැනීමේ පාර්ට් එක ෆස්ට් ඔක්ටට් 2. ඉතුරු පාර්ට් දෙකම හොස්ට් පාර්ට් එක. ඒ කියන්නේ වෙනස් කරන්න පුළුවන් කොටස් දෙක. C පන්තියට අදාළ ඇඩ්‍රස් එකක් නම් නෙට්වර්ක් පාර්ට් එක උනේ පළවෙනි ඔක්ටට්ස් 3ම. ඉතුරු පාර්ට් එක තමයි හොස්ට් පාර්ට් එක. කියන්නේ වෙනස් කරන්න පුළුවන් කොටස. එතකොට අන්න ওই විදිහෙමනේ තිබ්බේ අරකට මොකක්ද? සම්මත උපජාල ආවරණය. සම්මත උපජාල ආවරණය කියන්නේ මොකක්ද? පන්තියකට අදාළව දෙනවා. ඒක තමයි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. ඒක තමයි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. ඒ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක උපජාලකරණය කිරීමෙන් පසුව වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. හරි. හැබැයි මේ පන්තියට අදාළව ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක් තියෙනවා. හරි. ඒක හරියම ලේසි මතක තියාගන්න මොකද්ද? දැන් තාම අපි දන්නේ හරියම මේ සබ්නෙට් මාස්ක් එකෙන් මොකද්ද වෙන්නේ? හරියට නිශ්චිතව දන්නේ මම තව ටිකකින් කියනවා හරියට මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක මතක තියාගන්න විදිය පොඩ්ඩක් බලන්නකෝ. දැන් මේ විදියෙන් නෙමෙයි අර නෙට්වර්ක් පාර්ට් එක හොස්ට් පාර්ට් එකයි අපි මතක තියාගත්තේ. හරි මේකේ රටාවක් තියෙනවා. එතකොට මේ වගේම තමයි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකේ මේ නෙට්වර්ක් පාර්ට් එක අර වෙනස් වෙන්නේ නැති කොටස තියෙනවා. වෙනස් වෙන්නේ නැති කොටස 255. ඉතුරු ඔක්කොම බිඳුව. ඒ කියන්නේ වෙනස් වෙන කොටස බිඳුව. වෙනස් වෙන්නේ නැති කොටස 255. වෙනස් කරන්න පුළුවන් කොටස වෙනස් කරන්න පුළුවන් කොටස කියන්නේ හොස්ට් කොටස. ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරගන්න අපි හොස්ට් වලට පවරනවා කිව්වේ. මේ නෙට්වර්ක් පාර්ට් එක වෙනස් කරන්නේ නැහැ කියලානේ කිව්වේ. අන්න වෙනස් කරන්නේ නැති කොටස් වල 255. දැන් C පන්තියේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක තමයි 255 255 255. වෙනස් කරන්න පුළුවන් කොටස බිඳුව. right. එතකොට මේ මොනවද? මේක ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් සම්මත උපජාල ආවරණය. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක්. හරි. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් කියන්නේ මොකද්ද? සම්මත උපජාල ආවරණය. සම්මත උපජාල ආවරණය කියන්නේ අර පන්තියකට අදාළ සම්මතයක් විදිහට ඒක තමයි දෙන්නේ කියන්නේ. හරි. නැතු මේක වෙනස් කරන්න බෑ කියලා මේක අනිවාර්යෙන් උපජාලකරණයේදී අපිට එක එක ජාලවලදී අනිවාර්යෙන් මේ සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙනවා. හරි ඒකත් බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. සම්මත උපජාල ආවරණය මතක තියාගන්න මේක ලේසි. සම්මත උපජාල ආවරණය අමුතුවෙන් මතක තියාගන්න දෙයක් නැහැ. මොකද පන්තියකට අදාළ අර නෙට්වර්ක් පාර්ට් එක හොස්ට් පාර්ට් එකයි වෙන් කරගත්තා වගේම තමයි මේ සම්මත උපජාල ආවරණය තියෙන්නේ. හරි. අර රටාවම තමයි 255 එකයි 255 2යි 255 3යි. මතක තියාගන්න ලේසි. නෙට්වර්ක් පාර්ට් එක හොස්ට් පාර්ට් එක වෙන් කරගත්තේ එහෙමයි. පළවෙනි ඔක්ටට් එක විතරයි පළවෙනි ඔක්ටට් දෙක විතරයි පළවෙනි ඔක්ටට් තුන විතරයි. ඉතුරු ඒවා වෙනස් කරන්න පුළුවන් කොටස හොස්ට් කොටස හොස්ට් වලට පවරන කොටස. right. මේකත් පොඩ්ඩක් ලියා ගන්නකො වීඩියෝ එක පෝස්ට් කරලා මේකත් ආයෙ ලියා ගන්න පොඩ්ඩක්. හොඳට ලොකුවට පාට පෑන් වලින් පිළිවෙල ලියා. වීඩියෝ පෝස්ට් කරලා හරි. දැන් අපි බලන්න යනවා මොකද්ද මේ සබ්නෙට් මාස්ක් එකෙන් වෙන්නේ කියලා උදාහරණයකින් අපි බලන්න යනවා. මේ සබ්නෙට් මාස්ක් එකෙන් වෙන්නේ ළමයි ඇත්තටම ජාලයක් හඳුනා ගන්න එක තමයි. ජාලය කොහොමද දන්නවද හඳුනාගන්නේ?
ඒ ජාලයට අදාළ IP ඇඩ්‍රස් වල වෙනස් කරන්න පුළුවන් බිට් ගණන මොනවාද, වෙනස් කරන්න බැරි බිට් ගණන මොනවාද කියන එක හඳුනා ගන්න ඕනේ. ඒකේ මොනවද දන්නවද? ඇත්තටම මේ හඳුනාගන්න. මේකේ උපරිම හොස්ට් කීයක් තියෙන්න පුළුවන් ජාලයක්ද කියලා හඳුනා ගන්න. සබ්නෙට් මාස්ක් එකෙන් ඒක තමයි හඳුනා ගන්න. හරි. අර ඩේටා පැකට් යවන්න මුලින්ම සබ්නෙට් මාස්ක් එකකින් හඳුනා ගන්නවා කියන්නේ. හැම ජාලයකටම උපජාලකරණයකට ලක් වෙච්ච හෝ නොවෙච්ච හැම ජාලයකටම තියෙනවා සබ්නෙට් මාස්ක් එක. සබ්නෙට් මාස්ක් එක. එතකොට පන්ති වල දාලා ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් මොනවද කියලා අපි බලමු. හරි. ඒකට ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් වල තියෙන 255 කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. 255 ඒවා තියෙනවා. අර බින්දු ටිකේ තියෙනවා සමහර ලාවට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් බලමු. උපජාලකරණයට ලක් වෙද්දී ඒක වෙනස් වෙනවා. හරි. එතකොට මේ සබ්නෙට් මාස්ක් එකේ මොකද්ද වෙන්නේ? උපජාල ආවරණයකින් මොකද්ද වෙන්නේ? උපජාල ආවරණයකින් මොකද්ද වෙන්නේ? ඒ ජාලයේ හොස්ට් උපරිම කීයක් තියෙන්න පුළුවන්ද කියලා හඳුනා ගන්න. පුළුවන් මේ සබ්නෙට් මාස්ක් එක දිහා බලුවම. ජාලයකට අදාළ සබ්නෙට් මාස්ක් ඇඩ්‍රස් එක දැක්කම අපිට අඳුර ගන්න පුළුවන් මේ ජාලයේ හොස්ට් උපරිම කීයක් තියෙන්න පුළුවන්ද? උපරිම කම්පියුටර්ස් කීයක් මේ ජාලය ඇතුලේ ගහන්න පුළුවන්ද කියලා. සමහර ලාවට එච්චර ගහලා නැතුව ඇති. නෙට්වර්ක් එකේ තියෙන කම්පියුටර්ස් 4යි වෙන්න පුළුවන්. හොස්ට් 4යි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒකේ සබ්නෙට් මාස්ක් එක බැලුවම අපිට අඳුර ගන්න පුළුවන් 4ක් තිබ්බට මේක හොස්ට් තව උපරිම කීයක් තියෙන්න පුළුවන්ද කියලා. රයිට්? හරි. එතකොට අපි ඒක උදාහරණයකින්ම බලමු. හරි. ප්‍රශ්නයක් ලියාගන්න. මතක ප්‍රශ්නයක් ලියාගන්න. ප්‍රශ්නයක් ලියාගන්න. හරි. ප්‍රශ්නයක් ලියාගන්න. 192යි 142යි 148යි 5යි බිංදු 192යි 192යි 195යි කියලා 195යි 148යි 5යි බිංදුව යන IP ඇති ජාලයක, ඒ කියන්නේ මේකෙන් තමයි අපිට හොස්ට් වලට ඇඩ්‍රස් පවරන්න තියෙන්නේ. යන IP ඇති ජාලයක උපජාල 10කට වෙන් කළ යුතු වේ. උපජාල 10කට වෙන් කළ යුතු වේ. ඒ කියන්නේ මේ නෙට්වර්ක් එක සබ්නෙට් නෙට්වර්ක් 10කට කඩන්න ඕනේ. උපජාල 10කට වෙන් කළ යුතු වේ. IP ඇති ජාලයක උපජාල 10කට වෙන් කළ යුතු වේ. මෙම ජාලයේ සබ්නෙට් මාස්ක් එක සොයන්න. මෙම ජාලයේ සබ්නෙට් මාස්ක් එක සොයන්න. මොනා කරන්නත් උන්ද අපි ගාන හදන්න යන්නේ. මොනා කරන්නත් හැම වෙලේම මතක තියෙන මොනා කරන්නත් පන්ති හොයන් ඉන්න ඕන ළමයි. ඒ කියන්නේ මොන ක්ලාස් එකේ ඇඩ්‍රස් එකක්ද මේක කියන්නේ. මේක ඇඩ්‍රස් එක මේ ඇඩ්‍රස් එකේ ෆස්ට් ඔක්ටට් එකකින් අපි ක්ලාස් එක හොයන්නේ ෆස්ට් ඔක්ටට් එක 195යි අගය දශමය අගය 195යි කියන්නේ C පන්ති ඇඩ්‍රස් එකක් මේක. එතකොට පළවෙනි දේ තමයි අපි ක්ලාස් එක හොයාගත්ත ක්ලාස් C. රයිට්. එතකොට ඊළඟ දේ තමයි දැන් මේ ක්ලාස් C එකට අනුව ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක මොකක්ද ළමයි? මතක් කරගන්න එක. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක මොකක්ද? ක්ලාස් C එකට අනුව ක්ලාස් C එක ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක මොකක්ද? ක්ලාස් C එක ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක මොකක්ද? ක්ලාස් C එක ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක මොකක්ද? මතක් කරන්න ලේසි. ක්ලාස් C එකේ නෙට්වර්ක් පාර්ට් එක උනේ ෆස්ට් ඔක්ටට් 3නේ. එහෙනම් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකේ 255 උනේ ෆස්ට් ඔක්ටට් 3. අර හොස්ට් පාර්ට් එක වගේ එක තමයි බිංදුව උනේ. හරි.
तो डिफ़ॉल्ट सबनेट मास्क එක මේක. හරි. डिफ़ॉल्ट सबनेट मास्क එක මේක. right. එතකොට මේක තමයි බිඳුව. ඒ කියන්නේ වෙනස් කරන්න පුළුවන් කොටසනේ මේක. මේකනේ host part එක උනේ. මේක තමයි host part එක උනේ. හරි. මේක bit වලින් අපි ලියා ගන්න වෙනවා. bit වලින් අපි ලියා ගන්න වෙනවා. දැන් මේ තියෙන දශමය ආකාරයෙන්, ද්විමය ආකාරයෙන් ලියා ගත්තොත් network part එක කියන්නේ මොකද්ද? network part එක කියන්නේ මෙන්න මේ තුන. එතකොට 255 කියන්නේ 1 8යි. ඒ කියන්නේ උපරිමයෙන් 8යි 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 1 2 3 4යි 5යි 6යි 7යි 8යි. හරි. එතකොට මේ බිඳුව කියන්නේ අවමයෙන් බිඳුව 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 බිඳුව. ඔන්න bit 32ම තියෙනවා මේ ඇඩ්‍රස් එකේ bit 32ම අපි ලියා ගත්තා. හරි. මෙන්න මේ ඔක්ටට් තුන තමයි මොනවද? network part එකනේ. මෙන්න මේ කොටස තමයි මොකද්ද? host part එක. මේ බිඳුව වෙන කොටස. host part එක තමයි මොකද්ද කරන්න පුළුවන් අපිට? වෙනස් කරන්න පුළුවන්. දැන් මේ ජාලයේ අපිට වෙනස් කරන්න පුළුවන් part එක තමයි මේ part. ඒ කියන්නේ මේ කොටස වෙනස් කර කර තමයි අපිට කම්පියුටර්ස් වලට පවරන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ප්‍රශ්නේ කියනවා උපජාල 10කට මේක කඩන්න ඕනේ කියලා. උපජාල 10කට මේක කඩන්න ඕනේ කියලා කියනවා. හරි. උපජාල 10කට මේක කඩන්න ඕනේ කියලා කියනවා. එතකොට උපජාල 10කට කඩන්දී මොකද්ද වෙනවා කියලා මම කිව්වේ. උපජාලකරණයේදී මේක තව කොටස් දෙකකට බෙදලා උපජාල අංකයකුත් ලැබෙනවා කියලා මම කිව්වනේ. උපජාල අංකයකුත් ලැබෙනවා කියලා මම කිව්වා. හරිද? ඔන්න ඒකට ඉස්සෙල්ලා මේක අහගන්න. දැන් මේ ගාන පොඩ්ඩක් පැත්තකින් තියන්න. මේ ගාන පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඔයගොල්ලෝ හිතන්න මේකේ මට ඕනේ උපජාල දෙකයි හදන්න. මේකේ මට ඕනේ උපජාල දෙකයි හදන්න. එතකොට උපජාල දෙකක් නම් හදන්න ඕනේ මට. උපජාල දෙකක් නම් මට හදන්න ඕනේ. මේ network ID එක කොහොමත් වෙනස් කරන්න බෑ. network ID එකෙන් වෙන්නේ network එක හඳුනා ගැනීමනේ. උපජාල දෙකක් නම් මට ඕනේ. මෙතනින් sub network ID එකකුත් එන්න ඕනේ කියලා මම කිව්වනේ. ඒ කියන්නේ උපජාලය හඳුනා ගැනීම. උපජාල දෙකයි නම් තියෙන්නේ. උපජාල දෙක හඳුනා ගන්න sub network ID දෙකක් තිබ්බම ඇති. හරි sub network ID දෙකක් තිබ්බම ඇති. එතකොට මේකෙන් එක bit එකක් තිබ්බම ඇති නේද? මේ host 8න් එක bit එකක් ගත්තම ඇති නේද? උපජාල දෙක හඳුනා ගන්න. ඇයි? මේ පළවෙනි bit එක තිබ්බම ඇතිනේ. ඇයි? පළවෙනි bit එක බිඳුව විදිහට තියෙද්දි ඒක එක උපජාලයක්. පළවෙනි bit එක එක විදිහට තියෙද්දි ඒක අනිත් උපජාලයක්. තේරුණා? එතකොට අපිට තේරෙනවා එහෙනම් මේකේ මෙන්න මේ bit එක ගන්න පුළුවන් sub network ID එක විදිහට. sub network ID එක විදිහට ඉතුරු bit 7 ගන්න පුළුවන් host ID එක විදිහට. මේ මම බැලුවේ මොකද්ද? උපජාල දෙකක් හදනවා නම් මේ ජාලේ. මේ network එකෙම subnet දෙකක් ගහනවා නම් තමයි මෙන්න මේ විදිහට එන්නේ. තේරුණාද? එතකොට මේ bit එක බිඳුව විදිහට තියෙද්දි එක sub network එකක් හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි එක sub network එකක් හඳුනා ගැනීමේ අංකය. මේක මේ bit එක එක විදිහට තියෙද්දි ඉතුරු sub network එක හඳුනා ගැනීමේ අංකය. එතකොට මේ ඇවිල්ලා මොකද්ද? sub network දෙකක්. හරි. sub network දෙකක්. හරි. එතකොට අපි ගත්තොත් මට ඕනේ කියලා හිතන්න sub network 4ක්. මට කඩා ගන්න හොඳට අහගන්න. හොඳට බලා ගන්න මේක. හොඳට බලා ගන්න මේක. හරියට බලාගෙන මේ concept එක උඩ දාගත්තා නම් මේක හරිම ලේසි. මේක මාර ලේසි. මේක අමාරු නෑ. කිසිම අමාරුවක් නෑ. මේක හරිම ලේසි. හරි. හරි. සබ් නෙට්වර්ක් 4ක් ඕනේ කියලා හිතන්න. මේ නෙට්වර්ක් එක මට සබ් නෙට්වර්ක් 4ක් කඩා ගන්න ඕනේ. මේ තනි ජාලය උපජාල 4කට කඩා ගන්න.
එතකොට මේ හොස්ට් පාර්ට් එකෙන් අපි දන්නවා එතකොට කොටසක් වෙන් කරගන්න වෙනවා. හතරකට නම් කඩා ගන්න ඕනේ. එතකොට මේ බිට් 8න් යම්කිසි ප්‍රමාණයක් අපිට ගලවලා ගන්න වෙන උපජාලය ඒ උපජාල හතර හඳුනා ගන්න. ඒ උපජාල හතර හඳුනා ගන්නත් අපි යම්කිසි කොටසක් මේ බිට් 8න් ගලව ගන්න වෙනවා. මේ නෙට්වර්ක් ඒවා වෙනසක් කරන්න බෑ මේවා වෙනස් කරන්න බෑ. මේ වලින් තමයි ජාලය හඳුනාගන්නේ. මේ පාර්ට් එකෙන් තමයි ජාලය හඳුනාගන්නේ. මේ පාර්ට් එකෙන් තමයි ගලවලා ගන්න වෙන්නේ උපජාලය හඳුනා ගන්න. හරි. එතකොට උපජාල හතරක් නම් ඕනේ. උපජාල හතරක් නම් ඕනේ. අපිට පුළුවන් නේද මෙන්න මේ පළවෙනි බිට් දෙක 0.0යි තියෙද්දි එක උපජාලයක්. 0.1යි තියෙද්දි තව උපජාලයක්. 1.0යි තියෙද්දි තව උපජාලයක් ආවේනිකව හඳුනා ගන්න පුළුවන්. 1.1යි තියෙද්දි තව උපජාලයක් ආවේනිකව හඳුනා ගන්න පුළුවන් නේද? හරි. එතකොට 0.0යි තියෙද්දි එක උපජාලයක් 0.1යි තියෙද්දි තව උපජාලයක් 1.0යි තියෙද්දි තව උපජාලයක් 1.1යි තියෙද්දි තව උපජාලයක් හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට මෙන්න මේ අපිට හදා ගන්න ඕන උපජාල හතර වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් උපජාලාංකය විදිහට එහෙනම් මේ බිට් දෙක ගන්න පුළුවන් නේද? එහෙනම් මෙන්න මේ බිට් දෙක. හරි. එහෙනම් මෙන්න මේ බිට් දෙක තමයි මෙතනදී සබ් නෙට්වර්ක් ID එක විදිහට ගන්න තියෙන පාර්ට් එක. සබ් නෙට්වර්ක් පාර්ට් එක තමයි මේක. ඒක පාර්ට් එක තමයි සබ් නෙට්වර්ක්ස් හඳුනාගන්නේ. මේ පාර්ට් එකෙන් තමයි නෙට්වර්ක් එක හඳුනාගන්නේ. එතකොට මේ ඉතුරු වෙච්ච බිට් 6න් තමයි හොස්ට් වලට පැවරීම් කරනු ලබන්න වෙන්නේ. හොස්ට් පාර්ට් එක. ඒ බිට් 6 වෙනස් කර කර තමයි හොස්ට් වලට පවරන්න වෙන්නේ. කම්පියුටර්ස් වලට පවරන්න වෙන්නේ ඇඩ්‍රස්. එතකොට දැන් මෙතනදී පොඩි පොයින්ට් එකක් තියෙනවා. මෙතනදී පොයින්ට් එකක් තියෙනවා මොකද්ද? මොකද්ද පොයින්ට් එක? උපජාල හතරක් ඕන වුණාම උපජාල හතරක් ඕන වුණාම අපි ගලවලා ගත්ත බිට් ගාන කීයද? ගලවලා ගත්ත බිට් ගාන 2යි. හරි. ගලවලා ගත්ත බිට් ගාන 2යි. රයිට්. එතකොට මම හොඳට මතක තියාගන්න බිට් ගාන 2යි. හරි. උපජාල හතරක් ඕන වුණාම අපි ගලවලා ගත්ත බිට් ගාන 2යි. ඒ දෙක වෙනස් කර කර අපිට උපජාල හතරට උපජාල අංක වෙන වෙනම හදා ගන්න පුළුවන්. දැන් හිතන්න මට උපජාල 8ක් හදා ගන්න ඕනේ කියලා. උපජාල 8ක් හදා ගන්න. උපජාල 8ක් හදා ගන්න ඕනේ නම් මේ බිට් දෙක මදි. මේ බිට් දෙක මදි. අපි බිට් 3ක් අරන් බලමු. බිට් 3ක් අරන් බලමු. එතකොට බිට් 3ක් ගත්තොත් එහෙම බිංදු 3ක් විදිහට එක උපජාලයක් හඳුනා ගන්න පුළුවන්. බිංදු 2යි 1යි විදිහට තව උපජාලයක්. බිංදුවයි 1යි 0යි විදිහට තව උපජාලයක්. බිංදුවයි 1යි 1යි විදිහට තව උපජාලයක්. 1යි 0යි 0යි විදිහට තව උපජාලයක්. 1යි 0යි 1යි විදිහට තව උපජාලයක්. 1යි 1යි 0යි විදිහට තව සබ් නෙට්වර්ක් එකක්. 1යි 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 විදිහට තව සබ් නෙට්වර්ක් එකක්. එතකොට අපි දැන් මෙතන අපිට දැන් තේරෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අන්න වැඩේ හරි. මොකද වෙලා තියෙන්නේ? සබ් නෙට්වර්ක් 8ක් හැදුවොත් ඔන්න මේ බිට් 3 අපි පාවිච්චි කරලා පුළුවන් අපිට ඒ සබ් නෙට්වර්ක් 8ට සබ් නෙට්වර්ක් ID එකක් වෙන වෙනම ආවේනික විදිහට දෙන්න. ඒ කියන්නේ මේ හොස්ට් පාර්ට් එකේ මේ බිට් 3 ගලවලා ගන්න වෙනවා අපිට සබ් නෙට්වර්ක් පාර්ට් එක විදිහට මේ නෙට්වර්ක් පාර්ට් එක මේ සබ් නෙට්වර්ක් පාර්ට් එක විදිහට ගලවලා ගන්න වෙනවා මොනා කරනවද? සබ් නෙට්වර්ක් 8ක් හදා ගන්නවා නම්. එතකොට මොකද තේරුනේ අපිට තව දෙයක් කියනවා අපිට සබ් නෙට්වර්ක් 4ක් හදා ගන්න ඕනේ නම් අපිට බිට්ස් දෙකක් තමයි ඕන උනේ මෙතනින්.
සබ් නෙට්වර්ක් 8ක් හදා ගන්න ඕනේ නම් අපිට බිට්ස් 3ක් තමයි මෙතනදී ඕන උනේ. හරි. බිට්ස් 3ක් තමයි මෙතනදී ඕන උනේ. එතකොට 4 කියන්නේ ළමයි දෙකේ කීවෙනි බලයද? 4 කියන්නේ දෙකේ කීවෙනි බලයද නම්? 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. right. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. අන්න උතනින් අපිට පොඩි දෙයක් තේරෙනව නේද? ඔන්න උතනින් අපිට ගන්න පුළුවන් පොයින්ට් එක මොකක්ද? අපිට හදා ගන්න ඕන සබ් නෙට්වර්ක් ගාන. අපිට හදා ගන්න ඕන සබ් නෙට්වර්ක් ගාන දෙකේ බලයක් විදිහට ලියා ගන්නවා. අපිට හදා ගන්න ඕන සබ් නෙට්වර්ක් ගාන අපි ඉස්සෙල්ලාම දෙකේ බලයක් විදිහට ලියා ගත්තා නම් ඒකේ මේ බලයෙන් හරි ඒකේ මේ බලයෙන් හරි ඒකේ මේ බලයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් බිට් කීයක් ගලවලා ගන්න ඕනේද කියලා. තේරුණා? අපිට සබ් නෙට්වර්ක් 4ක් නම් හදා ගන්න ඕනේ. 4 දෙකේ බලය නිසා මේ බලයේ තියෙන අගය තමයි අපි ගලවලා ගන්න ඕන බිට් ගාන වෙන්නේ. සබ් නෙට්වර්ක් 8ක් නම් හදා ගන්න ඕනේ. 8 කියන්නේ දෙකේ තුනේ බලය. දෙකේ තුනේ බලය නම් බිට් 3ක් තමයි ගලවලා ගන්න ඕනේ. හරි. දැන් අපි දැන් එමු අපේ ගානට. හරි. දැන් එනවා අපේ ගානට. අපේ ගානේ මොකක්ද තියෙන්නේ? අපේ ගානේ තියෙන්නේ සබ් නෙට්වර්ක් 4කුත් නෙමෙයි. සබ් නෙට්වර්ක් 8කුත් නෙමෙයි. සබ් නෙට්වර්ක් කීයද? සබ් නෙට්වර්ක් 10ක්. කීයද? සබ් නෙට්වර්ක් 10ක් තමයිලු අපිට මේකෙන් හදා ගන්න ඕනේ. හරි. එතකොට අපිට 10 දෙකේ බලයක් විදිහට ලියා ගන්න බෑනේ. 10 දෙකේ බලයක් විදිහට ලියා ගන්න බෑ. දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි, අටවරක් දෙක 16යි. හරි. එතකොට දෙකේ බලයක් විදිහට ලියා ගන්න බෑ 10. එතකොට දෙකේ බලය විදිහට ලිව්වොත් දෙකේ බලය විදිහට ලිව්වොත් 4යි එන්නේ. බිට් 4ක් අරන් අපිට උපජාල 10ක් හදා ගන්න බෑ. දෙකේ තුනේ බලය ගත්තොත් 8යි. 8යි එන්නේ. එතකොට උපජාල 8යිනේ. උපජාල 8යි වෙන්නේ. උපජාල 8ක් නෙමෙයි අපිට උපජාල 10ක් ඕනේ. ඊළඟ බලය දෙකේ 4 බලය. දෙකේ 4 බලය ගත්තොත් දෙවරක් දෙක 4 හතරක් දෙක 8 අටවරක් දෙක 16යි. උපජාල 16කට හරියන්න මෙතනින් බිට් ගැලවිලා එනවා. කරන්න දෙයක් නෑ අපිට ඒක තමයි ගන්න වෙන්නේ. තේරුණාද? අපිට කරන්න දෙයක් නෑ ඒක තමයි ගන්න වෙන්නේ. මේකට අඩු එක ගත්තොත් දෙකේ තුනේ බලය ගත්තොත් උපජාල 8යි. හරි. එතකොට මදි වෙනවා. මදි වෙනවට වඩා හොඳයිනේ වැඩි වෙන එක. වැඩි වෙලා අතිරික්තයක් තිබ්බට අපිට ප්‍රශ්නයක් නෑ. වැඩි වෙලා අතිරික්තයක් තිබ්බට අපිට ප්‍රශ්නයක් නෑ. අඩු වුණොත් තමයි මදි වුණොත් තමයි ප්‍රශ්නේ. මෙතන බිට් මදි වුණොත් තමයි ප්‍රශ්නේ. ඒක නිසා අපි මදි වෙන විදිහට ගන්නෙ නැහැ. අපි වැඩි වුණාට කමක් නැහැ කියලා ඊළඟ එක ගන්නවා. ඒ කියන්නේ දෙකේ 4 වෙනි බලය ගන්නවා. හරි. දෙකේ 4 වෙනි බලය අපි ගන්නවා. ඒ කියන්නේ උපජාල 16ක් ගහන්න පුළුවන් වගේ බිට් ගානක්. හරි. එතකොට දෙකේ 4 වෙනි බලය කියන්නේ ඔන්න එනම් අපි කීයද ගන්න ඕනේ? අපි ගන්න ඕනේ මෙතනින් බිට් කීයද ගලවලා ගන්න ඕනේ? බිට් ගන්න ඕනේ ගලවලා 4ක් නේද? බිට් 4ක් ගලවලා ගන්න ඕනේ. හරි. බිට් 4ක් ගලවලා ගත්තාම හරි. බිට් 4ක් ගලවලා ගත්තාම මේ ඇඩ්‍රස් එක කොහමද හිටින්නේ? 5යි 6යි 7යි 8යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි බිට් 4ක් ගලවලා ගන්නවා. ඒ බිට් 4 තමයි මොකද්ද වෙන්නේ? අපි ගන්නෙ සබ් නෙට්වර්ක් ID එක විදිහට ගන්න ඒ බිට් 4නේ. ඒතර සබ් නෙට්වර්ක් ID එක කියන්නේ මේ ජාලාංකය වගේම තමයි. හරි. කියන්නේ සබ් නෙට්වර්ක් ID එකත් මේ නෙට්වර්ක් ID එක වගේම තමයි. උපජාල හඳුනා ගන්නයි තියෙන්නේ. ඒ කොටසේ තියෙන උපජාලය හඳුනා ගන්න. මේ කොටසේ තියෙන ජාලය හඳුනා ගන්න. මේ කොටසේ තියෙන උපජාලය හඳුනා ගන්න. උපජාලය හඳුනා ගන්න තියෙන කොටසත් වෙනස් කරන්න බෑනේ. වෙනස් කරන්න බෑ කියන්නේ අපි ඒ හතරටත් දාන්නේ එක ඒවා හතරක් තමයි. හරි. වෙනස් කරන්න බැරි නම් අපි දාන්නේ එක ඒවා. වෙනස් කරන්න පුළුවන් බිට් වලට අපි දාන්නේ බිංදු ඒවා.
එතකොට දෙකේ හතරේ බලය නිසා සබ්නෙට් එක විදිහට අපි ගන්නෙ බිට්ස් 4ක්. හරි බිට්ස් 4ක්. එතකොට මේ බිට්ස් 4ෙන් අපිට උපජාල 10කට ආවේනික ඇඩ්‍රස් හදලා දෙන්න පුළුවන්. අපි කලින් අපි ඒක තෘප්ත කරා, ප්‍රූව් කරා. හරි. අපි ඒක ඔප්පු කරලා තියෙනවා. හරි. මම නිකම්ම ගානට ආවේ නෑ. අපි නිකම්ම ගානට ආවේ නෑ. නිකම්ම මෙහෙම හතරක් ගන්න, දෙකේ බලවද ලියා ගන්න කියලා ආවේ නෑ. හරි. අපි ගානට ක්‍රමයට මම කොහොමද උපජාල දෙකක් ගන්නවා නම් මෙහෙමයි බිට් වෙනස් කරන්න වෙන්නේ. උපජාල හතරක් හදනවා නම් මෙහෙමයි බිට් වෙනස් කරන්න වෙන්නේ. උපජාල 8ක් හදනවා නම් මෙහෙමයි බිට් වෙනස් කරන්න වෙන්නේ. එහෙම කරද්දී අපිට නිකන් රටාවක් තේරුණා. අපිට තේරුණා මේක දෙකේ බලය විදිහට ලියාගත්තොත් මේ බලයට අදාළ අගේ තමයි බිට් ගන්න අපි ගලවලා ගන්න ඕනේ සබ් නෙට්වර්ක් ID එක විදිහට කියලා. කොහොම අපි හොයලා තෘප්ත කරලා තමයි මෙතනට ආවේ. නිකම්ම නිකන් කටපාඩම් විදිහට මම කිව්වේ නෑ දෙකේ බලවල ලියාගන්න එහෙම කියලා. හරි. විද්‍යාත්මකව අපි මේ බිට් ගන්න ලියලා හදලායි ගත්තේ. රයිට්. එතකොට දෙකේ හතරවෙනි බලය නිසා බිට් 4ක් ගලවලා ගත්තාන් පස්සේ ඒ බිට් 4 එක ඒවා විදිහට දාගන්නවා. අයියේ ඒක අපි ගන්නේ උපජාලාංකයේ විදිහට. උපජාලාංකය කියන්නේ වෙනස් කරන්න බැරි වෙන්න ඕන. මොකද උපජාලාංකය කියන්නේ ජාලාංකය වගේම තමයි. ජාලාංකයේ තියෙන ජාලය හඳුනා ගන්න, උපජාලාංකයේ තියෙන උපජාලයක් හඳුනා ගන්න. හැම වෙලේම වෙනස් කරන්න පුළුවන් වෙන්නේ හොස්ට් පාර්ට් එක. මෙතන හොස්ට් පාර්ට් එක විදිහට ඉතුරු වෙන්නේ ඉතුරු බිට් 4 නේ. මේ යටින් ඉතුරු බිට් 4නේ හොස්ට් පාර්ට් එක විදිහට වෙනස් වෙන්නේ නේද ළමයි? එතකොට ඒ ටික වෙනස් කරගන්න පුළුවන්. ඒ ටික වෙනස් කරගන්න පුළුවන්. හරි. ඒ ටික වෙනස් කරගන්න පුළුවන්. දැන් මම කිව්වා නේද සබ්නෙට් මාස්ක් එකකින් මොකද්ද වෙන්නේ කියලා. හොඳට අහගන්න. සබ්නෙට් මාස්ක් එකකින් මොකක් වෙනවද කියලාද මම කිව්වේ. සබ්නෙට් මාස්ක් එකකින් මම වෙනවා කිව්වේ ළමයි. ජාලයක වෙනස් කරන්න පුළුවන් බිට් ගාන හඳුනා ගන්න එක. වෙනස් කරන්න පුළුවන් බිට් ගාන හඳුනා ගන්න. ඒක මගින් එයා කරන්නේ ඒ ජාලයේ හදන්න පුළුවන් හොස්ට් උපරිම සංඛ්‍යාව කීයද කියලා හඳුනා ගන්න. යම් කිසි කෙනෙක් විසින් ජාලයකට ඩේටා පැකට් යවනවා නම් ඒ ජාලයේ කම්පියුටර්ස් උපරිම කීයක් ඇතිද කියලා හිතාගන්න තමයි මේ සබ්නෙට් මාස්ක් එක පාවිච්චි කරන්නේ. කොහොමද උපරිම කම්පියුටර්ස් කීයක් ඇතිද කියලා හිතාගන්නේ? මෙන්න මේ හොස්ට් පාර්ට් එකෙන්. මොකද මේ හොස්ට් වෙනස් කර කරන්න දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයනේ. හොස්ට් ප්‍රමාණය, කම්පියුටර්ස් ප්‍රමාණයනේ. කම්පියුටර්ස් ප්‍රමාණයනේ. දැන් උදාහරණයක් විදිහට ඩයලොග් ෆෝන් නම්බර්ස් වල 0.77 තියෙනවා. 0.77 තිබිලා අර ඉතුරු ඉලක්කම් 7 වෙනස් කර කර දීලා ඩයලොග් ලයි 0.76 නේ. මොකද උපරිම දෙන්න පුළුවන් නම්බර්ස් ගානක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ හොස්ට් පාර්ට් එක වෙනස් කර කර දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඒ උපරිම ප්‍රමාණය තමයි ඒ ජාලයේ තියෙන පුළුවන් උපරිම කම්පියුටර්ස් ගානනේ. එතකොට සබ්නෙට් මාස්ක් එකෙන් මොකද්ද කරන්නේ? සබ්නෙට් මාස්ක් එකකින් තමයි ඒ ජාලයට අදාළ සබ්නෙට් මාස්ක් එකකින් තමයි ඒ ජාලයේ තියෙන්න පුළුවන් උපරිම කම්පියුටර්ස් ගාන හඳුනාගන්නේ. කොහොමද උපරිම කම්පියුටර්ස් ගාන හඳුනාගන්නේ? ඒ වෙනස් කරන්න පුළුවන් බිට් ගානේ. වෙනස් කරන්න පුළුවන් බිට් ගාන දන්නවා කියන්නේ උපරිම කම්පියුටර්ස් ගාන හොයාගන්න පුළුවන්. මේ වෙනස් කරලා මේ බිට් 4ත් එක්ක සෙල්ලම් දාලා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය කම්පියුටර්ස් ගාන. දැන් අපි ආයේ මේ ගානට ආවොත් මේ ගාන විතරයි මේ විතර දිගට හදන්නේ. මේ ගණන් හදන එක මේ තප්පරෙන් හදන්න පුළුවන්. හරි මේ ඔයගොල්ලන්ට මේක සීන් එක ඔලුවට දාන්න එපා. හරි එතකොට ඔන්න අපි මුලින්ම පන්ති හඳුනාගත්තා. පන්තියට අනුව සම්මත උපජාලාවරණය ලියාගත්තා. එතකොට අපි ඒකට අනුව නෙට්වර්ක් පාර්ට් එකයි හොස්ට් පාර්ට් එකයි ලියාගත්තා. හරි නෙට්වර්ක් පාර්ට් එකයි හොස්ට් පාර්ට් එකයි ලියාගත්තා. මේ සම්මත උපජාලාවරණය 255 කියන්නේ එක ඒවානේ ඔක්කොම එක ඒවා. බිඳුව කියන්නේ බිඳුවේ. එතකොට ක්ලාස් C නිසා මේක තමයි හොස්ට් පාර්ට් එක, මේක තමයි නෙට්වර්ක් පාර්ට් එක. හරි එතකොට හොස්ට් පාර්ට් එකෙන් සබ්නෙට්වර්ක් ID එක විදිහට අපිට බිට් ගලවලා ගන්න ඕන වුණා. උපජාල 10ක් නිසා අපි දෙකේ බලයක් විදිහට ලියා ගන්න ඕනේ 10. 10 දෙකේ බලයක් විදිහට ලියා ගන්න බෑ. හැබැයි අපි දෙකේ 4 ගන්නවා, දෙකේ 3 ගන්න නැතුව. මොකද මදි වෙනවට වඩා අතිරික්තයක් තියෙන නිසා. හොඳ අතිරික්තයක් තිබ්බට කමක් නැති නිසා
දෙකේ 4 ගත්තා. දෙකේ 4 කියන්නේ 16 උපජාල 16ක්ම ඕනනම් මේකෙන් ගහන්න පුළුවන්. 16ක් ගහන්න පුළුවන් කියන උපජාල 10ක් ගහන්න බැරි කමක් නැහැ. එතකොට දෙකේ 4 නිසා මේ 4 තමයි අගය. ඒ කියන්නේ මේ බිට් 8න් බිට්ස් 4ක් තමයි අපි ගලවලා ගන්නේ සබ්නෙට්වර්ක් පාර්ට් එක විදිහට. එතකොට මෙන්න මේ කොටස නෙට්වර්ක් පාර්ට් එක, මෙන්න මේ කොටස සබ් නෙට්වර්ක් පාර්ට් එක, මෙන්න මේ කොටස හොස්ට් පාර්ට් එක. හරිද? දැන් අපෙන් අහන්න ප්‍රශ්නේ මොකද්ද? අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ ජාලේ සබ්නෙට් මාස්ක් එක මොකද්ද කියලා. හරි සබ්නෙට් මාස්ක් එක මොකද්ද කියලා. මේ තියෙන්නේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක නෙමෙයි හොයන්න කියන්නේ සබ්නෙට් මාස්ක් එක. සබ්නෙට් මාස්ක් එක තමයි මොකද්ද මම දැන් අන්තිමට කිව්වේ සබ්නෙට් මාස්ක් එකෙන් තමයි ජාලයක වෙනස් කරන්න පුළුවන් බිට් ගාන කොච්චරක්ද කියලා හඳුනාගන්නේ. ඒ කියන්නේ ඒ ජාලයේ තියෙන පුළුවන් කම්පියුටර්ස් උපරිම කම්පියුටර්ස් කීයද තියෙන කියලා හඳුනාගන්න. ඔන්න දැන් උපජාල 10කට කැඩුවා. උපජාල 10කට කැඩුවා. මම කිව්වනේ සම්මත උපජාල ආවරණය ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක උපජාලකරණයෙන් පසුව වෙනස් වෙනවා කියලා. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක උපජාලකරණයෙන් පස්සේ වෙනස් වෙනවා කියලා මම කිව්වනේ. අන්න වෙනස් වුණා. මොකද? ඔන්න උපජාලකරණය කරා උපජාල 10කට කැඩුවා. උපජාල 10කට කඩද්දී අපිට බිට් 4ක් ගලවලා ගන්න සිද්ධ වුණා මේ හොස්ට් පාර්ට් එකෙන්. ඔන්න ගලවලා ගත්තා. ඔන්න මේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙච්ච සබ්නෙට් මාස්ක් එකක් බවට පත් වුණා. ඔන්න අපිට සබ්නෙට් මාස්ක් එක ගත්තා. ඔන්න මේක තමයි එතකොට උත්තරේ. මේක තමයි සබ්නෙට් මාස්ක් එක. හරි. එතකොට මේක අපි දශමය වලට හරවලා උත්තරේ දාන්න. හරි. දශමය වලට හරවලා තමයි අපි උත්තරේ දාන්නේ. හරි. දැන් මේ දශමය විදිහට තිබ්බ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකනේ අපි බයිනරි වලට ලියාගත්තේ. මොකද බයිනරි වලට ලියා ගන්න වෙනවා මේ බිට් ගලවලා ගන්න හින්දා. බිට්ස් ගලවලා ගන්න හින්දා අපි බයිනරි වලට හරව ගන්න වෙනවා. දැන් අපි බිට්ස් ගලවලා අරගත්තානේ. බිට්ස් ගලවලා අරගත්තා හින්දා ආයි දශමය වලින් උත්තරේ දානවා. හරි. එතකොට මේ K8ක් K8ක් හින්දා 255යි මේකත් K8ක් ඩොට් 255යි ඩොට් මේකත් K8ක් හින්දා 255යි. හරි. එතකොට මේක 1.4.4යි කියන්නේ ඔන්න අපිට එතනදී ගණනය කරලා ගන්න වෙනවා අර බයිනරි වල වැලියුස් අනුව. මේ තියෙන්නේ 1 කියන ස්විච් එක ඕෆ්, 2 කියන ස්විච් එක ඕෆ්, 4 කියන ස්විච් එකත් ඕෆ්, 8 කියන ස්විච් එකත් ඕෆ්, 16යි 32යි කීයද? 16යි 32යි කීයද? 48යි 48යි 64. මේ 64 කියන ස්විච් එකනේ. 48යි 64යි කීයද? 48යි 64යි 112. 112. මේ තියෙන්නේ 128 කියන ස්විච් එක. 112යි 128යි කීයද? 112යි 128යි කියන්නේ 230යි. එතකොට ඔන්න මෙතන මේ ඔක්ටට් එකේ ආවා 230යි කියලා. ඔන්න අපි උත්තරේ ගත්තා ළමයි. මේක තමයි සබ්නෙට් මාස්ක් එක මේ ජාලයට අදාළ. හරි. රයිට්. එතකොට අපෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද? මෙන්න මේ IP ඇඩ්‍රස් එක තියෙන ජාලයක් නම් හරි මෙන්න මේ IP ඇඩ්‍රස් හරි මෙන්න මේ ආකාරයේ IP ඇඩ්‍රස් තියෙන ජාලයක් නම් මෙන්න මේ ආකාරයේ IP ඇඩ්‍රස් තියෙන ජාලයක අපිට උපජාල 10කට කඩා ගන්න ඕන නම් උපජාල 10කට කැඩීමෙන් පසුව මේ ජාලයට තියෙන සබ්නෙට් මාස්ක් එක මොකද්ද කියලායි ප්‍රශ්නේ අහුවේ. සබ්නෙට් මාස්ක් එකකින් මොකද්ද වෙන්නේ? සබ්නෙට් මාස්ක් එකකින් මොකද්ද වෙන්නේ කියලා ඔළුවේ තියෙන්න ඕන ඉස්සෙල්ලා. ඒතකොට තමයි සබ්නෙට් මාස්ක් එක හොයාගන්න පුළුවන් වෙන්නේ. සබ්නෙට් මාස්ක් එකකින් මොකද්ද වෙන්නේ? සබ්නෙට් මාස්ක් එකකින් වෙන්නේ ඒ ජාලයේ වෙනස් කරන්න පුළුවන් බිට් ගාන හොයාගන්න එක. බිට් ගාන හඳුනා ගන්න එක. බිට් ගාන මෙච්චරයි කියලා හඳුනා ගන්න එක. හරි. ඒ කියන්නේ හොස්ට් පාර්ට් එක හඳුනා ගන්න එක. ඒ කියන්නේ කොච්චර කම්පියුටර්ස් ගානක් උපරිම තියෙන්න පුළුවන්ද කියන එක හඳුනා ගන්න එක.
කොච්චර කම්පියුටර්ස් ගානක් කොච්චර හොස්ට් ගානක් උපරිම තියෙන්න පුළුවන් කියලා හඳුනා ගන්න නම් හොස්ට් පාර්ට් එක හඳුනා ගන්න වෙනවා. ඒ කියන්නේ හොස්ට් පාර්ට් එකේ තියෙන බිට් ගාන හඳුනා ගන්න වෙනවා. හරි. එතකොට අන්න ඒක තමයි සබ්නෙට් මාස්ක් එකෙන් වෙන්නේ. එහෙනම් අපිට හොයාගන්න වෙනවා ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි උපජාල වලට කඩලා ඉවරුනාන් පස්සේ ඒක කොහොමද වෙනස් වෙන්නේ කියලා අරගෙන සබ්නෙට් මාස්ක් එක අරගන්න වෙන්නේ මෙන්න මේ ජාලයට අදාළ. හරි. ඒතර මේ ජාලය C පන්තියට අදාළ ජාලයක්. C පන්තියට අදාළ ජාලයක් නම් ෆස්ට් ඔක්ටට් තුන තමයි නෙට්වර්ක් පාර්ට් එක වෙන්නේ. ඊතුරු ඔක්ටට් එක තමයි හොස්ට් පාර්ට් එක වෙන්නේ. එතකොට මේකට අදාළ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වෙන්නේ ෆස්ට් ඔක්ටට් තුන තමයි 255 වෙන්නේ. අන්තිම ඔක්ටට් එක තමයි බිංදුව වෙන්නේ. එතකොට ෆස්ට් ඔක්ටට් තුන නෙට්වර්ක් පාර්ට් එක වෙනවා. අන්තිම ඔක්ටට් එකනේ හොස්ට් පාර්ට් එක වෙන්නේ C පන්තියේ ඇඩ්‍රස් වල. එතකොට දැන් මේක තමයි උපජාල 10කට කඩා ගන්න ඕනේ කියලා මේ ගාන කියන්නේ. හරි. එතකොට අපි බැලුවා උපජාල දෙකක් නම් කඩා ගන්න ඕනේ අපිට. මේකෙන් එක බිට් එකක් ගලවලා ගත්තම ඇති. හරි. එතකොට උපජාල 4කට නම් කඩා ගන්න ඕනේ මේ ජාලය. මේකෙන් බිට් දෙකක් ගලවලා ගත්තම ඇති. එතකොට උපජාල දෙකට උපජාල අංක දෙකක් දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ උපජාල 4යි නම් බිට් 2යි. උපජාල 8ක් අපිට මේකෙන් කඩා ගන්න ඕන නම් අපිට මෙතන බිට් 3ක් ගලවලා ගන්න ඕන උනා. ඒ උපජාල 8ට උපජාල අංක දෙන්න. හරි. එතකොට උපජාල 4කට බිට් 2යි උපජාල 8කට බිට් 3යි. ඒකෙන් අපිට තේරුණා 4 කියන්නේ දෙකේ බලය 8 කියන්නේ දෙකේ තුනේ බලය නිසා අර ලියා ගන්න බලයේ අගය තමයි මේ ගලවලා ගන්න බිට් ගානට සමාන වෙන්නේ කියලා අපිට තේරුණා. හරි. ඒක නිසා තමයි කිව්වේ අපිට උපජාල කඩා ගන්න ඕන නම් උපජාල කඩාගද්දී උපජාල ගාන ඉස්සෙල්ලා දෙකේ බලයක් විදිහට ලියාගෙන ඉන්න. දෙකේ බලයක් විදිහට ලියාගෙන ඉන්න. එතකොට මේක දෙකේ බලයක් විදිහට ලියා ගන්න බෑ 10 කියන එක. ඒක නිසා අපි 10 කියන එකට ආසන්නම තියෙන දෙකේ බලය ලියා ගන්නවා. ආසන්නම තියෙන දෙකේ 4 වෙනි බලය. දෙකේ 3 බලය ගත්තොත් අඩු වෙනවා. උපජාල 8යි හදා ගන්න පුළුවන්. අඩු වෙනවට වඩා හොඳ ඉතුරු වෙනවා. ඒක නිසා දෙකේ 4 වෙනි බලය ගත්තා. දෙකේ 4 වෙනි බලය ගත්තා කියන උපජාල 16ක්ම ගහ ගන්න පුළුවන්. හරි. දෙකේ 4 බලය කියන්නේ 16යි. එතකොට ඒක නිසා උපජාල 10ක් හදාගන්න කොහොමත් පුළුවන්. එතකොට දෙකේ 4 වෙනි බලය කියන්නේ බලය 4 නිසා බිට් 4ක් ගලවලා ගත්තම තමයි සබ්නෙට් ID එක වේ කියලා සබ්නෙට් පාර්ට් එක වෙන්නේ. එතකොට ඔන්න මේ විදිහට නැවත ලියාගෙන අර බිට්ස් 4 ගලවලා අරගෙන සබ්නෙට් පාර්ට් එක ඒ බිට් 4 නිසා ඉතුරු බිට් 4 තමයි හොස්ට් පාර්ට් එක වෙන්නේ. ඒ කියන්නේ වෙනස් කරන්න පුළුවන් පාර්ට් එක වෙන්නේ. ඔන්න වෙනස් කරන්න පුළුවන් පාර්ට් එක අපි හඳුනාගත්තා උපජාලකරණයෙන් පස්සේ. උපජාල 10 ගැහුවායින් පස්සේ වෙනස් කරන්න පුළුවන් පාර්ට් එක අපි හඳුනාගත්තා. ඒ කියන්නේ හොස්ට් පාර්ට් එක හඳුනාගත්තා. ඒ කියන්නේ මේකේ හදන්න පුළුවන් උපරිම කම්පියුටර්ස් ගාන හඳුනා ගන්න අපිට පුළුවන්. ඒක තමයි සබ්නෙට් මාස්ක් එකක ඩියුටි එක. ඒ කියන්නේ අපි සබ්නෙට් මාස්ක් එක හොයාගත්තා. බයිනරි වලින් තියෙන්නේ. හැබැයි ඒක දශමය වලින් පෙන්වන්න ඕන නේද? දශමය වලට හැරෙව මේක තමයි ළමයි උත්තරේ. හරි. එතකොට මේක මේ විදිහට ලියා ගන්න කලින් අපි ප්‍රශ්නේ ලියාගත්තානේ. ප්‍රශ්නේ ලියාගත්තානේ. තරුවක් දාලා ලියා ගන්න ප්‍රශ්නේ යටින් අපට හදාගන්න අවශ්‍ය උපජාල ගණන අපිට සදා ගන්න අවශ්‍ය උපජාල ගණන දෙකේ බලයක් ලෙස ලියූ විට දෙකේ බලයක් ලෙස ලියූ විට එම බලයෙන්
එම ජාලයේ එම ජාලයේ එම ජාලයේ එම ජාලයේ උපජාල බිටු ගණන නිරූපණය වේ. උපජාල බිටු ගණන නිරූපණය වේ. වරන් ඇතුලේ සබ් නෙට්වර්ක් පාර්ට් එක. උපජාල බිටු ගණන නිරූපණය වේ. සබ් නෙට්වර්ක් පාර්ට් එක. right. හරිද? එතකොට right. එතකොට ඒක කොටු කරගන්න. ඒක කොටු කරගන්න. දැන් මම කියපු පොයින්ට් එක කොටු කරගන්න. අපි මේ ප්‍රශ්නයක් තමයි හදන්නේ උනාට ගැටලු හදන්න කලින් ඉස්සෙල්ලා මම ඔයගොල්ලන් ගැටලුවක් විවරණය කරලා පෙන්නන්න. ඒක කොටු කරගන්න. ඒක කොටු කරගන්න. ඊට පස්සේ ආයෙ තව තරුවක් දාලා ලියන්න. ආයෙ තව තරුවක් දාලා ලියන්න. තව තරුවක් දාලා ලියන්න. පාට පෑනකින් ලියන්න. සම්මත උපජාල ආවරණය උපජාලකරණයෙන් පසුව උපජාල ආවරණයෙන් පසුව වෙනත් ලිපිනයක් බවට පත්වේ. මන්ද සබ් නෙට්වර්ක් පාර්ට් එකට මේ විදිහට ලියන්න. මන්ද සබ් නෙට්වර්ක් පාර්ට් එකට බිට් බිට්ස් කීපයක් වෙන් වූ පසු වෙනස් කළ හැකි හොස්ට් පාර්ට් එක අඩුවන නිසා වේ. හරි. එතකොට නේ දැන් මේ සබ් නෙට්වර්ක් මොකද්ද ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකේ හොස්ට් පාර්ට් එකේ බිට් 8ක් තිබ්බා. හැබැයි උපජාලකරණයෙන් පස්සේ හොස්ට් පාර්ට් එක බිට් 4කට අඩු වුණා. ඒක නිසානේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙලා වෙන ඇඩ්‍රස් එකක් හැදුනේ. ඒකට තමයි අපි කියන්නේ මේ ජාලයේ සබ්නෙට් මාස්ක් එක කියලා. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක තවදුරටත් වළංගු නැහැ උපජාලකරණයෙන් පස්සේ. මොකද හොස්ට් පාර්ට් එක අඩු වුණා. උපජාල කැඩුවාන් පස්සේ. right. එතකොට ඒකත් කොටු කරගන්න. ඊළඟට තව තරුවක් දාලා යන්න. මේකත් තව පාට පෑනකින් ලියන්න. මේක තමයි වැදගත්ම දේ. මේක තමයි හරියටම මතක තියාගන්න ඕන අදහස. ඔයගොල්ලෝ සබ්නෙට් මාස්ක් එක මොකක්ද කියලා, උපජාල ආවරණයක් කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න ඕන එක. හරි. එතකොට ලියා ගන්න. ළඟ තරුවක් දාලා සබ්නෙට් මාස්ක් එකකින් එම සබ්නෙට් මාස්ක් එක අදාළ වන ජාලයේ එම සබ්නෙට් මාස්ක් එක අදාළ වන ජාලයේ
ජාලයේ තිබිය හැකි උපරිම පරිගණක ගණන. තිබිය හැකි උපරිම පරිගණක ගණන. මොකක්ද ලිව්වේ? සබ්නෙට් මාස්ක් එකකින් එම සබ්නෙට් මාස්ක් එක අදාළ වන ජාලයේ උපරිම පරිගණක ගණන. එනම් තිබිය හැකි උපරිම හොස්ට් 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 ගණන. එනම් භාවිතා කළ හැකි හොස්ට් පිටු ගණන. එනම් භාවිතා කළ හැකි හොස්ට් පිටු ගණන. එනම් භාවිතා කළ හැකි හොස්ට් පිටු ගණන. නිරූපණය වේ. නිරූපණය වේ. නිරූපණය වේ. තේරුණා? සබ්නෙට් මාස්ක් එකක් කියන්නේ මොකක්ද කියලා දැන් හරියටම. සබ්නෙට් මාස්ක් එකකින් වෙන්නේ ඒ ජාලයේ පරිගණක කොච්චරක් හදන්න පුළුවන්ද කියලා අදහස ගන්න තමයි සබ්නෙට් මාස්ක් එකක් තියෙන්නේ. කොහොමද ඒ අදහස ගන්නෙ? සබ්නෙට් මාස්ක් එකේ තියෙන හොස්ට් පාර්ට් එකකින් තමයි ඒ අදහස ගන්න. හොස්ට් පාර්ට් එකේ තියෙන බිට් 4යි නම් අපිට ගන්න පුළුවන් මේකෙන් හොස්ට් කීයක් හදන්න පුළුවන්ද කියලා. මේකෙන් හොස්ට් කීයක් හදන්න පුළුවන්ද කියලා. හරි. ඒක අපි ඊළඟට බලනවා. හොස්ට් කීයක් හදන්න පුළුවන්ද කියලා ගණනය කරන විදිහත් අපි බලනවා. සබ්නෙට් මාස්ක් එකේ හොස්ට් පාර්ට් එකෙන් අපිට අඳුන ගන්න පුළුවන් මේම ජාලේ හොස්ට් කීයක් උපරිම හදන්න පුළුවන්ද කියලා. පරිගණක කීයක් උපරිම තියෙන්න පුළුවන්ද කියලා. ඒක තමයි සබ්නෙට් මාස්ක් එකේ ඩියුටි එක. හරි. එතකොට මේ ගානේ අපිට දුන්නේ සබ්නෙට් මාස්ක් එක හොයන්න කියලා. සබ්නෙට් මාස්ක් එක හොයන්න කියලා දුන්නේ. එතකොට මේ ජාලයට පැවරෙන IP ලිපින මෙන්න මේ වගේ IP ලිපින නම් අපිට මේක තමයි දුන්නේ. එතකොට ක්ලාස් C එකේ IP ලිපින මේක. එතකොට ක්ලාස් C එකේ නම් සම්මත උපජාල ආවරණය මෙන්න මේ විදිහටයි තියෙන්න ඕනේ. මොකද ෆස්ට් ඔක්ටට් තුනනේ නෙට්වර්ක් පාර්ට් එක විදිහට තියෙන්නේ. ඒකෙම අපිට මතක තියාගන්න ලේසි. සබ්නෙට් මාස්ක් එකත් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකත් ෆස්ට් ඔක්ටට් 3 255 3 වෙන්න කියලා. හරි. එතකොට ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක මේ විදිහට තිබ්බට උපජාල කැඩුවාන් පස්සේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙනවා. ඇයි අපි ලියාගත්තා සබ්නෙට් මාස්ක් එකකට බිට් ඇදලා ගන්න හින්දා වෙනස් වෙනවා. උපජාලකරණයේදී වෙනස් වෙනවා. එතකොට එහෙනම් අපි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක බිට් වලින් ලියාගත්තා. බිට් වලින් ලියාගත්තා. ඇයි උපජාලකරණයේදී බිට් ඇදලා ගන්න නිසා උපජාල අංකයට. බිට් වලින් ලියාගෙන අපිට හදන්න ඕනේ උපජාල ගාන දෙකේ බලයක් විදිහට ලියාගත්තා. මේක දෙකේ බලයක් විදිහට ලියා ගන්න බැරි නම් ආසන්නතම වැඩි එක ගත්තා. දෙකේ හතරවෙනි බලය කියන උපජාල 16ක් ගහන්න පුළුවන්. දෙකේ හතරවෙනි බලය කියන්නේ 16. 16ක් ගහන්න පුළුවන් කියන්නේ අපිට උපජාල 10ක් කොහොමවත් ගහන්න පුළුවන්. එතකොට දෙකේ හතරවෙනි බලය කියන්නේ බිට් 4ක් තමයි ගලවලා ගන්න ඕනේ. සබ්නෙට් ID එක විදිහට. ඇයි එහෙම බලය එහෙමනම් ඒ ගාන ඇදලා ගන්න ඕනේ කියලා අපි ඔප්පු කරා. ඒක කලින් ඔප්පු කරා. හරි. එහෙම ඇදලා ගත්තාන් පස්සේ ඔන්න මේ බිට් 4 එකේ 4ක් විදියට ලිව්වා. එකේ 4ක් විදියට ලිව්වයි මෙන්න මේ වගේම සබ්නෙට් පාර්ට් එකත් වෙනස් කරන්න බැරි හින්දා. සබ්නෙට් පාර්ට් එක වෙනස් කරන්න බෑ. නෙට්වර්ක් පාර්ට් එක වෙනස් කරන්න බෑ. නෙට්වර්ක් එක හඳුනා ගන්න එක තියෙන්නේ. නෙට්වර්ක් එක හඳුනා ගන්නයි ඒක තියෙන්නේ. සබ්නෙට් පාර්ට් එක වෙනස් කරන්න බෑ. ඒක තියෙන්නේ සබ්නෙට් එක හඳුනා ගන්න. අන්න එතකොට මේ හතර ඇදලා ගත්තාම ඉතුරු වෙන හතර තමයි හොස්ට් පාර්ට් එක. සාමාන්‍ය හොස්ට් පාර්ට් එක අපි 0.4ක් විදිහට ලියනවා. හරි. ඔන්න අපි සබ්නෙටින් කරයින් පස්සේ උපජාලකරණය කරයින් පස්සේ වෙනස් වෙච්ච ඇඩ්‍රස් එකත් බිට් විදිහට ලියාගත්තා. ඔන්න දැන් සබ්නෙට් විදිහට ඇදලා ගත්ත බිට් ටිකක් ලියලා වෙනස් වෙච්ච ඇඩ්‍රස් එක ලිව්වා කියන්නේ. ඒ කියන්නේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක උපජාලකරණයෙන් පස්සේ වෙනස් වෙච්ච ඇඩ්‍රස් එක ලිව්වා කියන්නේ. ඒ වෙනස් වෙච්ච ඇඩ්‍රස් එක තමයි ළමයි සබ්නෙට් මාස්ක් එක. හරි.
එතකොට ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක නෙමෙයි, සම්මත උපජාල ආවරණය නෙමෙයි, උපජාල ආවරණය තමයි ඒකට අපි කියන්නේ. සම්මත කියන්නේ උපජාලකරණයට කලින් නිකන් ක්ලාස් එකට අදාළව තියෙන සම්මතය. සම්මතය අපිට වැඩක් නැහැ. උපජාලකරණයේදී සම්මතය කැඩෙනවා. හරි සම්මතය නෙමෙයි. ඒක වෙනස් වෙනවා සබ්නෙට් වලට බිට් හදලා ගත්තාන් පස්සේ. ඒක අපි දශමය වල ලිව්වම තමයි අපි නිරූපණය කරන දශමය වලින් නිසා දශමය වලින් ලියලා උත්තරේ අපි ලිව්වා. හරි. ඔන්න එහෙනම් මේ විදිහට මේක ලස්සනට පියවරෙන් පියවර මේ විදිහට මේක ලියා ගන්න. මේක අපි මේ මොකද්ද මේකක් දාගමු. මේ තියෙන මොකද්ද? subnet bits මේ bit හතර subnet bits මේ host part එක හරි මේ ටික මේ විදිහට ලස්සනට පියවරෙන් පියවර ලොකුවට ඈතින් ඈතට ලියා ගන්න රූල් අර පිළිවෙල ලියා ගන්න බලන්න හරි පිළිවෙලට ලියා ගන්න හරි පිළිවෙලට ලියා ගන්න වීඩියෝ පෝස් කරලා පිළිවෙල ලියා ගන්න හරි එහෙනම් මම මේ ක්ලාස් එක අද ඉවර කරනවා එතනින් ඉවර කරනවා අපි අද සම්පූර්ණ අවබෝධයක් ගත්තා සබ්නෙට් මාස්ක් එකකින් මොකද්ද වෙන්නේ කියලා සබ්නෙට් මාස්ක් එකෙන් මොකද්ද වෙන්නේ සහ ජාලයක් දුන්නොත් ඒ ජාලයට අදාළ සබ්නෙට් මාස්ක් එක හොයාගන්නේ කොහොමද කියලා හරි දැන් සබ්නෙට් මාස්ක් එක නිකන් වතුර වගේ පුළුවන් වෙනවා සබ්නෙට් මාස්ක් එක මොකද්ද වෙන්නේ සහ ජාලයක් දුන්නොත් ඒ ජාලයට අදාළ සබ්නෙට් මාස්ක් එක අපි ව්‍යුත්පන්න කරගන්නේ කොහොමද කියලා හොයාගත්තා. හරි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකේ උපකාරයෙන් සම්මත උපජාල ආවරණයේ උපකාරය ඇතුව ජාලයේ සබ්නෙට් මාස්ක් එක ව්‍යුත්පන්න කරගන්නේ ගණනය කරගන්නේ කොහොමද කියලා අපි අද ඉගෙන ගත්තා. හරි ඒතකොට ඒ ගාන ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් වෙනවා. හරි එතකොට සබ්නෙට් මාස්ක් එකෙන් මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. සබ්නෙට් මාස්ක් එක හොයාගන්නේ කොහොමද ජාලයකට අදාළව කියලා හොයා මේ ඉගෙන ගත්තා. එතකොට උපජාල ගාන දන්නවා කියන්නේ ජාලයට අදාළව ගහන්න ඕන උපජාල ගාන දන්නවා කියන්නේ අපිට සබ්නෙට් මාස්ක් එක හොයාගන්න පුළුවන්. සබ්නෙට් මාස්ක් එක ආධාරයෙන් අපිට පුළුවන් මේ ජාලේ මොකක් කරගන්නද? සබ්නෙට් මාස්ක් එක මොනවටද පාවිච්චි කරනවා කිව්වේ මේ ජාලේ කම්පියුටර්ස් කොච්චරක් තියෙනවද කියලා හොයාගන්න. ඒ කියන්නේ host කොච්චරක් තියෙනවද කියලා හොයාගන්න. ඒ කියන්නේ host part එකේ bit කීයක් තියෙනවද කියලා නිරූපණය කරන්නයි subnet mask එක තියෙනවා කියන්නේ. එහෙනම් host part එකේ තියෙන bits ටිකෙන් අපිට පුළුවන් මේ ජාලයේ host කීයක් තියෙනවද කියලා හොයාගන්න. computers කීයක් තියෙනවද කියලා හොයාගන්න. ඒක අපි ඊළඟ දවසේ කරනවා. එතකොට subnet mask එක පාවිච්චි කරලා host කීයක් තියෙනවද කියලා හොයාගන්න. ඒ කියන්නේ සත්කාරකයෝ කියන්නේ computers ටිකට. සත්කාරකයෝ කීයක් තියෙනවද කියලා හොයාගන්න. ගණනය කිරීම කරන්නේ කොහොමද? සහ සබ්නෙට් මාස්ක් එක දුන්නොත් උපජාල කීයක් තියෙනවද කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. හරි. මේ සබ්නෙට් මාස්ක් එක ආධාරයෙන් අපිට පුළුවන් වෙනෝනේ උපජාල කීයක් තියෙනවද මේ ජාලේ? සත්කාරකයන් කීයක් ගන්න පුළුවන්ද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. සබ්නෙට් මාස්ක් එක දැක්කම අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ජාලේ උපජාල කීයක් ගහන්න පුළුවන්ද? සත්කාරකයෝ කීයක් ගහන්න පුළුවන්ද? ඒ කියන්නේ සබ්නෙට් කීයක් ගහන්න පුළුවන්ද? කම්පියුටර්ස් කීයක් මේ සබ් නෙට්වර්ක් ඇතුලේ තියාගන්න පුළුවන්ද කියලා අපිට හොයන්න පුළුවන් වෙනවා. ඒ හොයන්න කොහොමද කියලා අපි සමීකරණත් එක්ක අපි ඊළඟ දවසේ බලනවා. එතකොට ඒ ගණනය කිරීම ටික කරලා ඉවර වෙලා IP ටික ඉවර කරනවා ඊළඟ දවසේ. හරි. එතකොට තව එක දවසයි මේ IP වල තියෙන්නේ. එතකොට මේ ගණනය කිරීම දැන් ඔයගලන්ට කරන්න පුළුවන් ජාලයක් දුන්නොත් පුළුවන් සබ්නෙට් මාස්ක් එක හොයාගන්න ඕගලන්ට default subnet mask එක භාවිතයෙන් right
God bless.